හොඳයි පින්වතුනි. නිවන සාක්ෂාත් කර ගැනීම කියන මාතෘකාව පින්වතුනි හරි වැදගත්. ඊට වඩා වැදගත් නිවන සාක්ෂාත් කරගන්න නැති වුණාම මොකද වෙන්නේ කියන එක. ඉතින් මේ දේවල් ගැන උනන්දුවෙන් ඔබ කටයුතු කරන නිසා පින්වතුනි ඔබ පුළුවන් තරම් උත්සාහ කරනවා සෙන්සුරාදා බදාදා මේ ස්ථානයට ඇවිදලා සම්බන්ධ වෙන්න. මේ සම්බන්ධ වෙලා මේ කරුණු කාරණා ආදී හොයලා බලන්න. ඒ කියන්නේ පින්වතුනි ඔබ පළවෙනි විභාගයෙන් සමත්. ඒ කියන්නේ ඔබට දැනিলা තියෙනවා පින්වතුනි ඔබ නිවන් දැකිය යුතු බව. කොහොමද කියලා සමහරට දන්නේ නැතුව ඇති පින්වතුනි නමුත් ඔබ නිවන් දකින්න ඕනේ කියලා හැඟීමක් ඇවිදලා ඇති. මේක තමයි පින්වතුනි අංක 1ට අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔතනදී තව ප්‍රශ්නයක් තියෙනවා පින්වතුනි ඔබට නිවන් දකින්න ඕනේ කියලා හැඟීමක් ආවට ඒ හැඟීම ඇවිදilla තියෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ පින්වතුනි නැත්තම් නැවත ඔබ පරදිනවා. ඇයි එහෙම හැඟීමක් ආවේ කියලා. ඇයි නිවන් දකින්න ඕනේ කියලා හිතුනේ කියලා. සමහර වෙලාවට පින්වතුනි නිවන් දකින්න ඕනේ කියලා හිතුනේ මං කියන හින්දා වෙන්නේ නැද්ද? ආවදරෝ කියනවා කියන විවරයක් නැහැ මේ දුකයි මේක දුකයි මේක දුකයි මේක දුකයි කියන්නේ. සතර අපාය යන්න වෙනවා කියනවා. ඒකින්ද කොහොම හරි මේක කරන්න ඕනේ කියලා. සමහරට එහෙම හැඟීමකට එන්න පුළුවන්. නමුත් පින්වතුනි ඔබ මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නවා කියන කටයුත්තේ නීදෙලා ඉන්න ඕනේ පින්වතුනි. ඔබ විසින්ම අවබෝධ කරගත් යම් කරුණක් නිසා. ඒක මං කියනවට කළා වැඩක් නැහැ. මේ නිවන යන්න ඕනේ පින්වතුනි හරියට ගහක් වගේ. වැලක් වගේ නිවන් දකින්න බෑ. තථාගතයන් වහන්සේ කෙරෙහි ඔබට සද්ධාව පිටලා තියෙන පින්වතුනි යම් කෙනෙක් නිසා නම් යම් වැඩපිළිවෙලක් නිසා නම් ඒ කියන්නේ පින්වතුනි ඔබ ඒකාන්තයෙන්ම වැලක්. ඔබට ඒක තුල සාර්ථක වෙන්න බෑ. තව ටික දවසයි ඔබ ඔහොම එන්නේ. ධර්මාවබෝධයෙන් ඕනේ පින්වතුනි දවසක ඔබ තථාගතයන් වහන්සේ කවුද කියලා දැනගන්න ඕනේ. නැතුව පින්වතුනි කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් හෝ වේවා ගිහි මහත්තයෙක් හෝ වේවා කවුරු හරි කමක් නැහැ. තථාගතයන් වහන්සේ මෙන්න මේ ආකාරයි තථාගතයන් වහන්සේගේ ගුණ මෙන්න මේ ආකාරයි ආදී වශයෙන් ඔබට කිව්වයි කියලා. ඒ තුල ඔබ පත් වෙනවනේ යම් ශ්‍රද්ධාවකට පින්වතුනි ඒක ශ්‍රද්ධාව නෙමෙයි. ඒකට කියන්නේ භක්තිය කියලා. ඒක තුලින් කවදාකවත් පින්වතුනි ඔබට මේ නිවන් මඟ සකස් කරගන්න බෑ. එහෙනම් ඔබ නිවන සාක්ෂාත් කරනවා නම් පින්වතුනි ඔබ ගහක් වගේ ඉන්න ඕනේ. ගහක ස්වභාවය තමයි පින්වතුනි කිසිම දෙයක ආධාරයක් නැතුව තනියෙන් නැගී හිටලා තියෙනවා. එහෙනම් ඔබගේ නිවන් මඟ ගහක් වෙනවා. කිසිම දෙයක ආධාරයක් නැතුව ඔබ තනියෙන් නැගී සිටින්න ඕනේ. එකම ආධාරය ගන්න පුළුවන් පින්වතුනි කල්යාණ මිත්‍ර සම්පත්තිය සහ ශ්‍රී සද්ධර්මය. ඔච්චරයි. හැබැයි ගහ කෙලින් තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාත් නෙමෙයි. ගහ කෙලින් තියෙන්නේ ශ්‍රී සද්ධර්මය නිසාත් නෙමෙයි. ශ්‍රී සද්ධර්මයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන ඔය දෙක එකතු කරගෙන. ඒ කියන්නේ වතුරයි පෝරයි දෙක එකතු කරගෙන පින්වතුනි ගහ වැඩෙන්න ඕනේ. හැබැයි මේ ගහ වැඩනකොට පින්වතුනි මේ ගහ දැන් කෙලින් හිටලා තියෙන්නේ. ගහ වැවෙන්නේ අර දෙක ප්‍රත්‍යයෙන් වුණාට. ගහ කෙලින් හිටීලා තියෙන්නේ මේ දෙක නිසා නෙමෙයි. ඒ කියන්නේ ගහේ මුල් වලට සිද්ධ වෙනවා පින්වතුනි අර කියපු දෙකේ පෝෂණය උරාගෙන සාරය උරාගෙන හොඳට බදලා අල්ලන්න. ඒක ගහ විසින්මයි කරන්නේ පින්වතුනි. ඒක වතුර විසින් කරන එකක් නෙමෙයි. ඒක පෝර විසින් කරන එකක් නෙමෙයි. එහෙනම් ඔබ ධර්මාවබෝධයටපත් වෙන්න. ඔබ ධර්මාවබෝධයටපත් වෙලා තමයි පින්වතුනි ඊළඟට ඉතිරි වැඩ කටයුතු ටික කෙරෙන්න ඕනේ. එහෙම නැත්නම් පින්වතුනි වෙන්නේ මොකද්ද? කවුරු හරි දේශනා කරන ස්වාමින් වහන්සේගේ දේශනා රටාවට නැත්නම් ඒ දේශනා කරන ඒ කියන දේවල් වලට ඔබට හිතෙනවා පින්වතුනි ඔබට ධර්ම තේරුණායි ඔබට නිවන් දකින්න ඕනේ කියලා. ඉතින් නිවන් දකින්න ඕනේ කියලා පින්වතුනි ඔබ කටයුතු කරගෙන යනවා. එතකොට දැන් ඔබට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිටලා තියෙනවා මොකද? අර කියන බණ නිසා. ටික දවසක් යනකොට පින්වතුනි ඒ ස්වාමින් වහන්සේ අපවත් වෙනවා. ඊට පස්සේ පින්වතුනි ඔබ අන්ධ භූත තත්ත්වයටපත් වෙනවා. ඔබට හිතා ගන්න බැරිනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ පින්වතුනි ඔබ නැවතත් අර කියපු පු탁 ජන තත්ත්වයටම වැටෙනවා. එහෙනම් ඔබ මේ වෙලාවේ ඉඳලා තියෙන්නේ පින්වතුනි වැලක් වගේ මිසක් ගහක් වගේ නෙමෙයි. ඒ කියන්නේ තව කෙනෙක්ගේ ආශ්‍රයෙන් තමයි පින්වතුනි ඔබ ගොඩ නැගිලා තියෙන්නේ. නමුත් තථාගත ධර්මයේ සඳහන් වෙන ක්‍රමේ නම් පින්වතුනි තව කෙනෙක්ගේ ආශ්‍රයයක් නැතුව තමන්ම අවබෝධ කරගෙන මේ ගමන යන්න ඕනේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි මේ ඔබට නිවන් දකින්න ඕනේ කියලා හිතිච්ච එක. ඔබ විසින්ම අවබෝධ කරගත් කාරණාවක් නිසා සිද්ධ වුණා කියන එක දැනගන්න. ඒකට පින්වතුනි කල්යාණ මිත්‍රයා සහ ශ්‍රී සද්ධර්මය ප්‍රත්‍ය වුණා විතරයි. කල්යාණ මිත්‍රයා සහ ශ්‍රී සද්ධර්මය ප්‍රත්‍ය වුණා විතරයි. හොඳට මතක තියාගන්න. එහෙම නැතුව පින්වතුනි ශ්‍රී සද්ධර්මයෙන් නිසාවත් කල්යාණ මිත්‍රයා නිසාවත් අනිකුත් හේතුවක් නිසාවත් ඔබ මේ නිවන් දකින්න ආවා කියන ගමන ආව නම් පින්වතුනි තාම ඔබ හරි තැනට අවිලා නැහැ.
ඒ කියන්නේ ඔබ තාම දුක්ඛාරය සත්‍ය දැකගෙන නැහැ පින්විත. ඒතර ඔබ මෙතනට ඇවිදින්න දුක්ඛාරය සත්‍ය ඕනේ පින්විතනි මුලින්ම දකින්න. දුක විඳලා ආපු ඔබට දුක්ඛාරය සත්‍ය කියන එක මුලින් දැනගන්න වෙනවා. මේ දුක්ඛාරය සත්‍ය කියන වැටහීම වැටහුණා නම් පින්විතනි එතනින් එහාට ඔබ කරන දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් බලන්න පින්විතනි ඔබගේ ජීවිතවල ඔය කරගෙන යන ටික කරගෙන යන්න කියලා මම කවදාකවත් කිව්වේ නැහැ නේ ඔබට. නමුත් ඔබ කරගෙන යනවනේ දිගින් දිගට. එහෙනම් මං කියන හින්දා නෙමෙයි මේ ටික කරන්නේ. දැන් අද උදේට කෑවේ මං කියපු හින්දා. නෑ. වැසිකිලි ගියේ මං කියපු හින්දා. ඒත් නෑ. ළමයින් කොහෙට කොහෙට ගිහිල්ලා දාලා ආවේ මං කියපු හින්දා. ඒත් නෑ. ඔය එකක්වත් මං කියපු හින්දා කරපුවා නෙමෙයි. ඒ හැම එකක්ම බින්දිනේ ඔබගේ ස්වකීය වූ ඥාණයට අවබෝධ වුණා. ළමයි ටික ගෙදර දාලා ගියොත් එහෙම මොනව කරගන්නේද දන්නේ. ඒක නිසා ටිකක් යමක් කමක් දන්න මිනිස්සෙක් ගාව දාලා යන්න ඕනේ කියලා ගෙදර ගිහිල්ලා මල්ලිට ගිහිල්ලා කිව්වා මල්ලි පොඩ්ඩක් ළමයි දෙන්නක් බලා ගන්න. මම අර බන් ටික අහලා එන්න. ඔය ආකාරයෙන් බින්දිනේ ඔබ කටයුතු කරනවා. එන ඔබට ස්වකීය ඥානයක් තියෙනවා. ඒ ස්වකීය ඥානය විමසලා බලලා ඔබ කටයුතු කරනවා. ආන්ගේ ඥානය තමයි අවදි කරගන්න ඕනේ පින්විතනේ මේ නිවන සම්බන්ධව. ඒ කියන්නේ ඔබට වැටහෙන්න ඕනේ පින්විතනේ මම මේ දේ කළ යුතුයි දැන් කියලා. නමුත් මම ඔබට කියනවා පින්විතනේ මේ දේ කරන්න, මේ දේ කරන්න, මේ දේ කරන්න, මේ දේ කරන්න කියලා. මම ඔබට කියනවා වහ වහ නිවන සාක්ෂාත් කරගන්න මොනවද ඔය කරන්න කියලා අහනවා. ඒ අහන්නේ පින්විතනේ. ඔබ තුලින් මේක ඔබට හිතවන්න ඕන නිසා විතරයි. මිසක් මං කියන නිසා පින්විතනේ ඔබ මේක කළා වැඩක් නැහැ. මේ කෙරෙන්නේ නැහැ. මං කියන නිසා නම් කරන්නේ කෙරෙන්නේ නැහැ. ඒක නිසා ධර්මාවබෝධයට අංක 1 දෙන්න ඕනේ පින්විතනේ. දැන් කවුරු ගෞරවයෙන් බනහන්න ඕනේ නැහැ. මං කෙරෙහි ගෞරවයෙන් බනහන්න ඕනේ නැහැ පින්විතනේ. දැන් මෙතන ඉන්න කවුරු. ඒ කියන්නේ ගල් මුල වලින් ගහන්න කියලා නෙමෙයි. යම් ගරුත්වයක් තියාගන්න පින්විතනේ අප්‍රමාණ ගරුත්වයකින් බනහන්න එහෙම එකක් නැහැ. ඒ ගෞරවය කියන එක පින්විතනේ Taman තුල හට ගන්න ඕන එකක් මිසක් ඒක ආරූඪ කරගෙන අහන්න ඕන එකක් නෙමෙයි. ධර්මයට ගරුත්වයක් දක්වන්න නම් පින්විතනේ ඔබ ධර්මය මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕකොටම කලින්. තථාගතයන් වහන්සේගේ සමේ ධර්ම ගරුත්වයෙන් බණ ඇහුවේ නැහැ මිනිස්සු. හරිද වැරදිද කියලා බලන්නයි බණ ඇහුවේ. දැන් මම මේකෙන් කියන්නේ නැහැ පින්විතනේ ධම් ගරුත්වය නැති කරගන්න කියලා. මේක නැති කරගත්තොත් එහෙම පිටින් යන ඊට පස්සේ මේක. නමුත් ඔබ ඉස්කෝලේට ගියාට පස්සේ පින්විතනේ ඉස්කෝලේ ටීචර් උගන්වනවා ඉතිහාසයේ පාඩම. නැත්නම් විද්‍යාව පාඩම. ඔය විද්‍යාවට වැඳ ඉගෙන ගන්න. හොඳට කල්පනා කරලා විද්‍යාවට වඳිනවද? විද්‍යාවට වඳින ගාතාවක් හදලා විද්‍යාවට වඳිනවද? එහෙම කරන්නේ නැහැ. මෙතනට අවශ්‍ය වෙන්නේ පිළිගන්න විමර්ශනශීලී මනසක්. සමහර වෙලාවට අධික ශ්‍රද්ධාව හේවත් අන්ධ භක්තිය. ශ්‍රද්ධාව කියන එක පිළිගන්නේ මේ ශාසනයේ තියෙන වචනයක් මිසක් ඒක මේ ශාසනයෙන් පිට තියෙන එකක් නෙමෙයි. පුදක්ජන ගෝත්‍රයට කවදාකවත් ශ්‍රද්ධාව කියන එක අයිති නැහැ. අන්ධ ශ්‍රද්ධාව තමයි එහෙනම් අයිති වෙන්නේ. ඒක මම ඔබට අද ඔප්පු කළාම පෙන්නන්නම්. තථාගත වචන වලින්ම. සමහරවිට අන්ධ භක්තිය තියෙන කෙනාට පිළිගන්නේ විමර්ශනය කරන්න බැරුව යනවා. මොකද එයාට හිතෙන්න පටන් ගන්නවා මම මේක විමර්ශනය කරන මේ අම්බෝ එහෙම හොඳ නැහැ මේ කළොත් එහෙම ආරෝපවාද වෙනවා අම්බෝ ධර්මයෙන් නිග්‍රහ වෙනවා බෑ මේ කියන එක කොහොමද දරා ගන්න ඕනේ. ඉතින් කියන එක කොහොමද දරා ගන්නව නම් පිටින් නිච්ච සුඛ අත්ථ සුඛ කිව්වහමත් දරා ගන්නවා නම් අනිච්ච දුක්ඛ අනාත්ම කිව්වහමත් දරා ගන්නවා. අන්තිමට බණ කියලා දෙන්නේ බూరు රැලකටනේ. ඒක නිසා කවදාකවත් මේ කියන දේවල් කියන හැටියට ගන්න සූදානම් වෙන්න එපා. එහෙම ගත්තොත් ඔබ පරදිනවා පිටින්. තේරුමක් නැහැ මේ වැඩේ. මගෙත් කාලේ නාස්ති කරනවා ඔබෙත් කාලේ නාස්ති වෙනවා. ඔබ එහි කියලා මෙතනින් නැගිටලා යනවා. මමත් බොහොම හොඳයි ඔක්කොම එහි කිව්වනේ දැන් ඉන්නවා තේරිලා නේ කියලා ඉන්නවා. ඉතින් ටික දවසක් යනකොට බලාගත්තා හැකි ඔබට කොච්චර තේරුණාද කියලා. මම ගොඩාක් දැකලා තියෙනවා පිටින් මේ ගිහියත් අංගේ තියෙන එක ස්වභාවයක් තියෙනවා. මෙතනින් බණ ටිකක් අහනවා ඊට පස්සේ තව තැනකට යනවා කාලයකට පස්සේ. ඔබ අදින් වෙන එකක් නෑ සමහර විට. තව තැනකට ගිහිල්ලා වෙලා එතන මෙතන බණ ටික අහලා කියනවා ඒකනේ දැන්නේ තේරෙන්නේ මේක මේ දැන් තමයි තේරෙන්නේ. ඊට එතන තව කාලයක් ඉඳලා පින්විතනේ අහිකුණ්ඩ කරල්ල වගේ තව තැනකට යනවා. තව තැනකට ගිහලා එතනින් බන් ටිකක් අහලා කියනවා මේ දැන්නේ තේරෙන්නේ. ඒ කියන්නේ ওই මිනිස්සුන්ට පින්විතනේ කවදාවත් ඔක තේරෙන්නේ නැහැ. කවදාවත්ම තේරෙන්නේ නැහැ. ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි. මොකද හේතුව පින්විතනේ මේ මිනිස්සු බන අහන විදිය දන්නේ නැහැ. එහෙනම් මම ඔබට කියන්නේ පින්විතනේ මොකද මේ මෙතනදි විතරක්. අනිත් තැනකට ගියාට පස්සේ පින්විතනේ ඔබ දන ගාගෙන බඩ ගාගෙන යන්න එතන. ගිහිල්ලා පෙරලි බන අහන්න. වැඳගෙන පෙරලෙන්න. මොකද පින්විතනේ ගොඩාක් දේශනාවල පින්විතනේ එහෙම විමර්ශනය කරන්න දෙයක් නැහැ. බෝධිසත්වයන් වහන්සේ මෙහෙම කළා. අනේ සාදු කියලා වට 10 මේ පැත්තට පෙරලෙන්න. ඊළඟට බෝධිසත්වයන් වහන්සේ මෙහෙමත් කළා. ගුවම ආයි සාදු කියලා අනිත් පැත්තට වට 10ක් පෙරලෙන්න. එහෙම කර බණහන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අධික අන්ධ භක්තියෝ අධික ශ්‍රද්ධාව ඕන එකක් තියාගෙන බණහන්න. නමුත් මම ඔබට කියන්නේ පින්වතුනි මේ දහම් කාරණා මම ඔබට කියද්දි පින්වතුනි මම මේව ඔබට කියන්නේ ඔබගේ ජීවිත හදාගන්න නෙමෙයි ජීවිත නසා ගන්න. ආයි නම් එන්නේ නැද්ද බණහන්න? පුතග්ජනයට මේක තේරෙන්නේ නැහැ. මේ කොඩි කෑල්ල කට් කරලා ඉවරලා දාන බුලන් පේනව නේද මේ සීදී විනාසා ගන්න මේ උන්නේ බණ කියන්නේ කියලා. අන්ධ භූතයිනේ මේකද?
අඳ බාල පු탁 යන පිරිස්නේ ඉන්නේ. ඒකට තේරෙන්නේ නැහැ මේ කියන්නේ. මම ඔබ පුළුවන් නම් උත්සාහ කරන්න මේක තේරුම් ගන්න. එහෙනම් මම ඔබගේ ජීවිත හදා ගන්න බන කියන නෙමෙයි. කවුරු හරි ජීවිතේ හදා ගන්නව නම් මේක තමයි බැරි තැනකට ඇවිදලා තියෙන්නේ. මම මෙතන දහම් දසන්නේ මේකේ ජීවිත නසා ගන්න. يعني ජීවිත කියලා විදින ස්වභාවයක් තියෙනවා නම් මේක ඔන්න ඔබ නැති කරගන්න. එහෙනම් ඒක නැති කරගන්න නම් පින්විතනි ඔබ ඔබගේ මූ ස්වකීය වූ ඥාණයෙන් මේක අවබෝධ කරගන්න ඕනේ. ඒක හරියට පින්විතනි 100%ක විතර නැත්නම් 105ක විතර සම්මා සම්බුද්ධත්වය. මේ ධහම තමන් තුළින් දැක ගන්න ඕනේ. තමන්ගේ අත්දැකීම් තුළින් තමන් විමර්ශනය කර කර බලන්න ඕනේ. අන්න එහෙම තමයි පින්විතනි මේ ධහම ඉස්සර අවශෝෂණය කරගන්නේ. එහෙම නැතුව පින්විතනි එහෙයි කියලා ගත්ත ගමන් ඔබ පරදිනවා. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න දහම් ගරුත්වයයි ඔක්කොම පැත්තකින් තියලා ඉවරලා පින්විතනි තර්ක කර කර මේක අවබෝධයට ගන්න. අන්න ඒ අවබෝධයටපත් වුණාට පස්සේ පින්විතනි ඔබ මං කියපු නිසා නෙමෙයි. මම ප්‍රතිපත්ති පුරුණ නිසා නෙමෙයි. ඔබට තේරුණේ ධහම. ඔබගේ ජීවිතය තුළින් මේක විමසලා බලනකොට ඔබට හොඳටම තේරුණා මම මේ කරගෙන ආපු වැඩ පිළිවෙල කිසිම තේරුමක් නැහැ කියලා. ඒක කොච්චර කළත් මේ කියන ලොකුම ප්‍රශ්නෙට විසඳුමක් ගන්න බෑ කියලා. මොකද මේ ප්‍රශ්නේ දැක ගන්න ඕනේ ප්‍රශ්නෙට හේතුව දැක ගන්න ඕනේ හේතුව රසන කලින් ප්‍රශ්නේ නැති වෙන බව දැන ගන්න ඕනේ. ඒකට මාර්ගයක් තියෙනවා නම් අන්න ඒක දැන ගන්න ඕනේ ඒක පුරන්න ඕනේ. ඕක තමයි ක්‍රමය. ඕනෙම ප්‍රශ්නයක් විසඳන්න තියෙන ක්‍රමය ඕක. ඉතින්ලා ප්‍රශ්නේ දැන ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නෙට හේතුව දැන ගන්න ඕනේ. එතකොට දැනෙන්න පටන් ගන්නවා මේකෙන් නේද හේතුව රසන කලින් ප්‍රශ්නේ තියෙන්නේ නැහැ කියලා. එහෙනම් අන්න ඒකට තියෙන මාර්ගය මොකද්ද කියලා හොයලා ඒක කරනවා. එහෙනම් පිටින් ඔය මෙතෙන්ට ඇදලා මුලින්ම ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැතුව එකකටවත් අත ගන්න බෑ. එහෙනම් උත්සාහ කරන්න ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න. ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න වැඳගෙන බෑ පිටින්. ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න පිටින් ඔබ කරන්න ඕනේ මොකද්ද? හොඳට විමර්ශනය කරන්න ඕනේ මේ දහම. ඔබ විමර්ශනය කරනවා නම් ඔබට නිින්ද යන්නේ නැහැ. ඔබට නිින්ද යන ප්‍රධාන හේතුව තමයි ඔබ දහම විමර්ශනය කරන්නේ නැහැ. ඔබ ඔහේ ඇහෙන්නේ නැරලා නිකන් ඉන්නවා. එක්ක ඔබට විමර්ශනය කරන්න ශක්තිය නැහැ නැත්නම් ඔබ නිදි මරලා ඉන්නේ. එහෙමත් එකක් වෙන්න පුළුවන්. එකේ දෙකේ ඉඳලා එන අයත් ඇතිනේ. ඔබ නිදි මරලා ඉන්නේ සමහරවිට ඔබ නිින්ද යන්න පුළුවන්. ඒක කරන්න යන්නේ නැහැ. විමර්ශනය කරනවා නම් පිටුදින ඔබට නිින්ද යන්නේ නැහැ. ඔබ හොඳ අවධානයෙන් අහගෙන ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? ඔය ඊළඟ එකත් එක්ක තර්ක කරන්න ඕනේ දැන්. ඊළඟට එන කරුණත් එක්ක. ඒක කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න විදිහක් නැහැ නේ. මොකද හේතුව මගේ ජීවිතේ මෙහෙම එකක් වුණා. එතකොට මට මෙහෙම හරි මෙහෙම වුණානේ. ඒක තමයි මෙහෙම. ඔය Tamanට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ දහම ඇතුළට කිඳා බහින්නේ ඔබගේ. මේ දහම ඇතුළට කිඳා බැස්සට පස්සේ පිටින් ඔබට දුක්ඛාරය සත්‍ය කියන එක අවබෝධ වෙනවා. දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙච්ච ගමන් පිටින් දුක්ඛ සමුදය අවබෝධ වෙනවා. දුක්ඛ සමුදය අවබෝධ වෙච්ච ගමන් දුක්ඛ නිරෝධය මොකද්ද කියලා තේරෙන්න ගන්නවා. දුක්ඛ නිරෝධය තේරිච්ච ගමන් පිටින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක් තියෙනවා තේරුම් ගන්නවා. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මෙච්චර කල මං කරපු එක නෙමෙයි කියලා තේරෙන්න පටන් ගන්නවා. මොකද මට අදයි දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙනවා. එහෙනම් මම මෙච්චර කල් කළා තියෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නෙමෙයි කියලා. ඒකට වෙනස් වූ මගක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඔන්න ඔය ටික ඔක්කොම තේරුම් ගත්තට පස්සේ පින්වතුනි ඔන්න ඔබ කෙලින් වැවිච්ච ගහක් බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ පින්වතුනි ඔබට තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් හට ගන්නවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් හට ගන්නවා කියන්නේ ශ්‍රද්ධාව කියලා කිව්වේ ඒකට. තථාගතයන් වහන්සේ කෙරෙහි ඔන්න විශ්වාසයක් හටගත්තා. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි විශ්වාසයක් හට ගන්නවා පින්වතුනි ආර්ය මහා සංඝරත්නය කෙරෙහි විශ්වාසයක් හට ගන්නවා. ඕන්න ඔය ටික හටගත්ත ගමන් පින්වතුනි දැන් ඔබ තනියෙන් නැගී සිටින ගහක්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ පින්වතුනි මුළු ලෝකෙම විරුද්ධ වෙනවා. මුළු ලෝකෙම ඇවිදලා කියනවා ඔය බුදුහාඳුරු කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. බුදුහාඳුරු බුදු වෙලා නැහැ. ඔය ඔක්කොම මිත්‍යා කතා ඔය පුරාවෘත්තයක් ඔය එන්නේ. ඔබට බණ කියපු හාමුදුරුවෝ පිළි අරගෙන පුරාවෘත්තයක් මේක කියලා. එතකොට දැන් බණ කියපු හාමුදුරුවට එනං ඉතිල හිටියේ පින්වතුනි දැන් ඔබ මොකද්ද කරන්නේ? ඒක තමයි නෑ. උඹ එහෙනම් පුරාවෘත්තයක් මේ නිවන කියලා එකක් නෑ බොරු කතාවක්. දැන් මොකද වෙන්නේ? පින්වතුනි ඔබට මේක අවබෝධ වුණා නම් අවබෝධ වුණානේ පින්වතුනි. ඒකයි අමුතුවෙන් කියන්නේ දෙයක් තියෙනවා. දෙවරප්පහ කීයද? 10 බලන්න ඔක්කොම බුද්ධිමත්. දෙවරක් චක්‍රේ දන්නවනේ. දෙවරප්පහ 10යි. මොකද පින්වතුනි ඔබට ඒක ප්‍රත්‍යක්ෂයි නේද? දැන් දෙවරප්පහ 10යි කියලා. දැන් ඔබට උගන්වපු ගුරුවරයාම ඇවිදලා කියනවා මට එදා වැරදුනා. දෙවරප්පා 10 නෙමෙයි දෙවරප්පා 12යි. දැන් ඔබ පිළිගන්නවද? නමුත් එදා ඔබේ ගුරුවරයා කිව්වනම් එහෙම පුතා වා මේක පාඩම් කරගන්න. දෙවරප්පා 10 දෙවරප්පා 10 දෙවරප්පා 10 දෙවරප්පා 10.
ඔබට තර්කානුකූල න්‍යායකින් අවබෝධ වුණේ නැත්නම් දෙවරප්පා 10යි කියලා පින්වතුනි. ගුරුවරයා කියප එක නම් ඔබ දරාගෙන ආවේ. පස්සේ දවසේ ගුරුවරයා කිව්වම පුතා දෙවරප්පා 10යි නෙමෙයි දෙවරප්පා 12යි. ඒක දැන් මතක තියාගන්න කියලා ඔබ මොකද කරන්නේ? දැන් ඒක මතක තියාගන්න. ඒ කියන්නේ පින්වතුනි ගුරුවරයා වෙනස් වෙද්දී ඔබත් වෙනස් වෙනවා. එතකොට ඔබ නිකන් ප්‍රස්තාරයක් වගේ. x අක්ෂය වෙනස් වෙද්දී y අක්ෂයත් මක් වෙනවද? වෙනස් වෙනවා. එතකොට ඔබට නිශ්චිත හැඩයක් නැහැ. x අක්ෂය ටිකක් වේගෙන් ගියා නම් y අක්ෂයත් ටිකක් වේගෙන් ගිහිල්ලා ඔන්න. ඒක එහෙම වෙන්න බෑ. නිවන් මාර්ග කියලා කියන්නේ පින්වතුනි. x අක්ෂයට මොනවා වුණත් y අක්ෂය කෙලින් ඉන්න ඕනේ. ඒ කියන්නේ y අක්ෂය කියන එක x අක්ෂයෙන් ස්වායත්තයි. y අක්ෂය කියන එක සියලුම දේවල් වලින් ස්වායත්තයි. ඔන්න ඕකට තමයි පින්වතුනි නිවන් මාර්ගයේ ආරම්භය කියන්නේ. ඕකට තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. ආයි මාර සේනාවට ඇවිදින්නවත් පින්වතුනි ඔබ වෙනස් කරන්න බෑ. මොකද ඔබට අවබෝධ වුණා දෙයක්. ඒ අවබෝධ වුණේ ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වුණා. තමන්ගේ ජීවිතය ඇතුළෙන් තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් වලින් ඔන්නේ ප්‍රත්‍යක්ෂ ඇසුරට ලබා ගත්තා නම් පින්වතුනි. එතනින් එහාට ආපස්සට කතා කරන දෙයක් නැහැ. තව කාගෙටත් ඇවිල්ලා. නැත්තම් වෙන්නේ පින්වතුනි ඔහොම ඔබ ඉන්න බණ ටික අහගෙන අනේ සෝක් සාදු සාදු නියම බණ ටික අන්න බණ ටික එන්න බණ අහන්න නේ ඔක්කොම කරගෙන ඉඳලා ඊට පස්සේ තව කෙනෙක් කියලා කියනවා ඕ වගේමයි යන්න තව තැනක් තියෙනවා ඔයිටත් වඩා හොඳයි ඊට පස්සේ මොකද කරන්නේ එතනට ගිහිල්ලා බණ ටික ඒක නෙන්න හොඳයි නෙන්න දැන් තමයි ටික ටික තේරෙන්නේ නේ හිස් මෝග පුරුෂයෝ ඊට පස්සේ මොනවා කිව්වත් පිළිගන්නවා ඇයිද මෙතන ඉඳලා තින්නේ මොකද්ද ඒ කියන ඔක්කොටම ඔළුව වන්නලා ඒක නිසා මම ඔබට කියන්නේ මේ ඔළුව වන්න කෙනෙක් වෙන්න එපා ඔළුව වන්න කෙනෙක් වෙන්නේ නැතුව පිටින් පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒකයි මම ඔබට කියන්නේ ඔබ මට ගරු කරන්න එපා. ඔබ බන ටික අහන්න. ඔබගේ ජීවිත අත්දැකීමත් එක්ක දාලි වෙලා දහම තර්ක කළා කියලා. ඒකෙන් ආර්ය උපවාද වෙන්නේ නැහැ. හැබැයි මෝඩකමට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාත් එක්ක රණ්ඩු වෙන්න ගියොත් ඉතින් එහෙම වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිත අත්දැකීමත් එක්ක දහම දාලා පෙන්නන්නේ. ගැළපෙන්නේ නැති දැන් ගැළපෙන්නේ නැහැ කියලා හිතාගන්න එක. ආර්ය උපවාද නෙමෙයි. ස්වාමීනි මට මේක ගැළපෙන්නේ නැහැ. ස්වාමීන් ඒක මගේ වැරද්දක් වෙන්නේ නැති මම කොහොම හරි මේක ගලප ගන්න උත්සාහ කරනවා. එහෙමද මෝඩකමට කියන්න යන්නත් එපා. ස්වාමීන් මේක මට ගැලපෙන්නේ නැහැ. මම යනවා යන්න. එහෙම ඉන්න නැති ඉන්නවා. මං ගැටෙනවා. මට ගැලපෙන්නේ නැහැ. මම යනවා. මට ගැලපෙන්නේ නැහැ ස්වාමීන් මට තේරෙන්නේ නැහැ ඒ කොටස. පුළුවන් නම් මට තේරුම් කරලා දෙන්න නැත්නම් මම කොහොමද තේරුම් ගන්නවා. එතන ඉඳගෙන පින්විතනේ ඕ මේක තේරුම් ගන්න. තේරුම් ගන්න නැතුව කිසි දෙයකට පින්විතනේ එහි කියන්න එපා. මම වෙන භාෂාවෙන් ඇහුවොත් එම් බූරුවෙක් නේද කියලා. මම නේද කියලා අහනවා සිංහලෙන් ඉතුරු ටික ඔක්කොම බූරුවෙක් කියලා අහනවා අනිත් වෙන භාෂාවකින්. ඒක ඔළුව වෙනොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබට යමක් අස්සම් කරන්න ගෙනත් දෙනවා පිටුදේ වෙන භාෂාවකින් ලියලා තියෙන්නේ. ඔබ අස්සම් කරනවද? ඒ විදිහට ඔබට මොලයක් බුද්ධියක් තියෙන මිනිස්සුනේ වෙන භාෂාවකින් නම් කියලා තියෙන කියන දේවල් මොකුත් තේරෙන්නේ නැත්නම් ඔබ ඒකට අස්සම් තියන්නේ නැහැ නේ පිටුදේ. එහෙනම් මේ කියන එකක්වත් ඔබට තේරෙන්නේ නැත්නම් පිටුදේ ඔබ මේක තේරුණා කියලා අස්සම් කරන්න එපා. ඔබ තේරුණා කියලා නිස්සාවටපත් වෙන්න එපා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේක තේරුම් ගන්න. අද තේරුම් නැත්නම් හෙට එන්න හෙටයිලා ආයෙ අහන්න. ඊට පස්සේ රෙකෝඩින් එක අහන්න. නැවත අහන්න. ඒත් තේරුම් නැත්නම් ඇවිදලා ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න. මොකද ඔබ නිවන් දකින ක්‍රමයක් තියෙනවනේ පිළිදෙන. ඔබට ඔබගේ නිවන වටිනව වෙන්න ඕනේ. ඒකයි මේ ඔබ පස්සේ පන්නන්නේ. ඒකයි මේ ඔබට මේ නිවන් දකින්න ඕනෑකම ඇති කරවන්නේ පිළිදෙන්නේ. දැන් අද උදේ උඩදී හර්ෂ මහත්තයා කියනවා. ඔබ වහන්සේගේ ස්වභාවය ඉතින් අස්සයව අරගෙන ගිහිල්ලා වතුර ගාවට ඌ බොන්නේ නැත්තම් හොම්බ ඔබාගෙන ඉන්නවනේ. එහෙම කියලා. මීයන් කියලා. සමහරු ඉතින් වතුර හිරවලත් මැරෙන්න පුළුවන් නේද කියලා. මම කිව්වා නෑ. ඒක නෙමෙයි මයි ක්‍රමය. මං අස්සයව අරගෙන යනවා වතුරට. උඩ වතුර බොන්න දෙනවා. ඌ බොන්නේ නැත්තම්. එතකොට මට තේරෙනවා උට දැන් වතුර බොන්න ඕනේ නෑ මේ වෙලාවේ. එතකොට මං කරන්නේ මං අස්සය පිටේ නගිනවා. නැගලා ඌව දක්කනවා. පැය 3ක් විතර දක්කලා දැන් ආයෙ අරයි යනවා. දැන් ඕනේද නැද්ද? දැන් ඕනේ. මොකද මේ වෙන අස්සයට වතුර පොවන්න බෑ කාටවත්. හොම්බ ඇතුලට දාන් හිටියා කියලා වැඩේ වෙන්නෙත් නෑ. අස්සයට වතුර පොවන්න නම් කරන්න ඕනේ. පින්විතනි අස්සයට වතුර බොන්න ඌමනාව හැදෙන්න ඕනේ. අස්සයට වතුර බොන්න ඌමනාව හැදෙන්න නම් පින්විතනි ඌට මහන්සි වෙන්න ඕනේ. ඌ මහන්සි වෙන්න ඕනේ. එන ඌ මහන්සි කරවන්න ඕනේ. ඒකට කරන් දෙන අස්සය පිටේ නැංග දහ කියලා දැක්කුවා. දැන් මොකද කරන්නේ? පැය දෙක තුනක් ඔක දක්කලා එනකොට උගේම කටින් කෙලවැක් කරගෙන පටන් ගන්නවා. සමහරට මම කියන්න ඕනෙත් නැහැ. ඌ මාවත් අරගෙන වෙනව කොහටද? වතුර ගාව. ඇයිදලා අගේට වතුර ටික බොනවා. මගේ ක්‍රමවේදය ඒක. සමහරට ඔබට නිවන් දකින්න ඕනේ නැතිව ඇති වෙන්නේ. ඉතින් මට ඔබට බලෙන් නිවන් දක්වන්න බෑ. නමුත් මම කරන්නේ ඊට පස්සේ ඔබ අරගෙන යනවා.
මේ අනන්ත සසර දිගේ ඔබ අරගෙන ගිහිල්ලා ඔබට පෙන්වනවා පින්වතුනි එක එක ආකාරයෙන් ඔබ දුක් විඳපු තැන්. ඔබ සැපයි කියලා සැප හොයන්න ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුකකටපත් වෙච්ච හැටි එක එක විදිහට ඔබට පෙන්වනවා. ඒ පේන්න පින්වතුනි ඔබට මොකද වෙන්නේ? ඔබට ඔන්න ඕකට හති වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ඕන වෙනවා ඇත්ත නේනම් කියන්නේ කොතන බැලුවත් දුකනේ, කොතන බැලුවත් දුකනේ, කොතන බැලුවත් දුකනේ. පින්වතුනි ඔක මගේ ක්‍රමය නෙමෙයි. කාය ක්‍රමය. තථාගතයන් වහන්සේගේ ක්‍රමය. දුක්ඛාරය සත්‍ය පෙන්වලා දෙන ක්‍රමය පින්වතුනි. කල්යාණ මිත්‍යාව විසින් කළ යුත්තේ ඔච්චරයි. දුක්ඛාරය සත්‍ය පෙන්වලා දෙන එක. ඉතින් ධර්මයේ ශ්‍රවණය කරන කෙනා දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගත්තා නම් පින්වතුනි ඔච්චරයි. වැඩේ ඉවරයි. එතනින් එහාට ඉතුරු ටික වැටහෙන්න පටන් ගන්නවා යාළුවා. ඉතින් ඒක නිසා පටිච්චසමුප්පන්න ක්‍රමවේදය හරහා පින්වතුනි මේ දුක්ඛාරය සත්‍ය දැක ගන්න වැඩ පිළිවෙලට අපි පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. දැන් බදාද දවසම පින්වතුනි මුළු දවසම පැය 7ක් විතර අපි පටිච්චසමුප්පාදය ගැන කතා කළා. මම කැමතිත් නෑ ඔය ගැන කතා කරන්න වැඩි. ඒකට හේතුව පින්වතුනි. ඒක හරි ගැඹීරයි. එන්න ගැඹුරුයි. ඔළුවට හරි අමාරුයි. දේශනා කරන්න හරි අමාරුයි. මොකද ඒකට පින්වතුනි උපමා උපමේය ගල්ප දේශනා කරන්න නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි මෙතන පටිච්චසමුප්පාදය දන්නේ නැති කවුරුත් නැහැ. ලංකාවේ ඔක්කොම පටිච්චසමුප්පාදය දන්නවා. ඕක නම් මොකද අවිජ්ජාපච්චය සංඛාරා නේද? කියලා අහයි පටිච්චසමුප්පාදය කිව්වොත්. පටිච්චසමුප්පාදයේ කැලී ටික වෙන වෙනමත් කතා කරයි. පින්වතුනි ඇහුවොත් එහෙම. හවුද මොනවාක් වැඩක් නැහැ. ඔක අවබෝධයටයි යන්න ඕනේ. පින්වතුනි ඔක කඩපාඩම් කරලා කියලා ඇති පළක් නැහැ. කඩපාඩම් කරපයි ඕනේ තරම් ඉන්නවා. පින්වතුනි ගහ මරා ගන්න. පොඩි දෙයටත් රණ්ඩු අල්ලන. කඩපාඩම් කරගෙන. මහා ධර්මදරයෝ. සත් වැඩක් නැහැ පින්වතුනි. ඒක ඇප්ලයි වෙලා නැහැ ජීවිතේට. ඒ කියන්නේ ඒ තුල අවබෝධයටපත් වෙලා නැහැ. හැමදෙස්සම පින්වතුනි ධර්මයේ තුල අවබෝධයටයිපත් වීම සිද්ධ වෙන්න ඕනේ. ධර්මයේ අවබෝධ වෙන්න පින්වතුනි මොකද වෙන්නේ? අවබෝධ වෙනවා කියලා කිව්වේ ඒකනේ. බෝධියට ලං වුණා. අවබෝධය තුළින් වෙන්නේ බෝධියට ලං වෙන එක. තේරුම බෝධියද? නෑ ඒ උත්තරීතර අවබෝධයට ලං වෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි අවබෝධ කරනවා කියලා කියන්නේ. එහෙනම් උත්තරීතර බෝධියට ලං වෙනවා නම් පින්වතුනි. ඒ කියන්නේ ඔබට තියෙන අරිහත් ඵලයනේ. දැන් අරිහත් බෝධියට ඔබ ලං වෙනවා නම් පින්වතුනි දැන් ඒ අරිහතුන් වහන්සේගේ ලක්ෂණ නෙමෙයි ඔබ තුල පහළ වෙන්න ඕනේ. එහෙනම් ඔබට මේ ධර්මයේ තේරෙන්න අවබෝධ වෙන්න පින්වතුනි ඔබ තුලට අරිහතුන් වහන්සේගේ ලක්ෂණ නෙමෙයි දෙන්න ඕනේ. කාගේ ලක්ෂණ දෙන්න ඕනේ? චුන්ද සූකරකේකද? අඟුලිමාලේ ගිහි ජීවිතේ. ඒකද? ඒක නෙමෙයි එන්න ඕනේ. ආලෝකයක් තියාගේ පෘථග්ජන කාලයේද? ඒක නෙමෙයි එන්න ඕනේ. ගන්න මේ පිරිසද පිටින් අඟුලිමාල එහෙමත් නැත්නම් ආලෝකයක් තියා. ඔය පිරිස පිටින් කොච්චර රෞද්‍ර මිනිස්සුද? දහම් අවබෝධයට පත් වුණා විතරයි වෙන්නේ. පුළුන් ගොඩවල් ඊට පස්සේ. වචන මාත්‍රයකින් තව කෙනෙකුට හිංසාවක් කරන්න හිතෙන්නේ නැහැ. එහෙනම් ඒ අන්න ඒකට තමයි අවබෝධය කියන්නේ. නමුත් දහම ඉගෙන ගත්තා. කවුරු හරි කෙනෙක්. ඉගෙනගෙන මොකද කරන්නේ? ඇයි? මගෙන් අහපල්ල ඕන එක. මං කියන්නේ. දවසක් සාරිපුත්‍රයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ පිරිසට දහම් දැසෙස ඉන්නවා. ඉන්නකොට වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ආදී. මානෙන් උඩඟු වෙච්ච. දහම් ටිකක් අදපාඩම් කරගත්තා. එහෙම හාමුදුරු කෙනෙක් මොකද කරන්නේ? පිංගුදෙන ඇවිදින්න ඉවරලා එතනින් ඉඳගෙන කියනවා. බොහොම හොඳයි. මුන්වහන්සේලාගෙන් අහන්න දන්නේ නැති දේවල්. උන්වහන්සේලාට මොන හරි විසඳ ගන්න බැරි වුණා. මම මෙතන ඉන්නවනේ. බය නැතුව කරගෙන යන්න. මහා ප්‍රාඥ සාරිපුත්‍රයන් වහන්සේ. මහා ඉරිදිමත් මහා මොග්ගල්ලාණන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න. උන්වහන්සේලා දෙන බණ කියනකොට අර මුඩ පබ්බජිත් ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඔය ආකාර. මොකද ධර්මයේ දන්නවා. දන්නව උන්ට වැඩක් නැහැ පිළිදෙන මක් වෙලා නැද්ද? අවබෝධයට හිහිලා නැහැ. අඩුම තරමේ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කවුද කියලාවත් අවබෝධ කරගන්න තරම් ධර්ම තේරිලා නැහැ තාම. ඒක නිසා පිළිදෙන හොඳම කාරණාව තමයි මේ ධර්ම ඔබ තුරට කිඳා බස්තව ගන්න එක. කටපාඩමේ තියාගන්න එපා වැඩක් නැහැ මේක. දැන් මම ඔබට පරිසම්පාදයේ යන්තමින් තේරුම් කරන්න. ඒක අද දවසේමයි. මතක තියාගන්න මේ 100%ක් එහෙම නෙමෙයි. මේ 0.1%. පරිසම්පාදයේ 100%ක් තේරුම් ගන්න මට ශක්තියක් නැහැ. මම හිතන්නේ සාරිපුත්‍රයන් වහන්සේලාට එහෙම ශක්තියක් තිබෙයි කියලා. සාරිපුත්‍රයන් වහන්සේට 90ක් විතර තේරෙන්නේ නැති මේක. මට 101ක් විතර තේරුම් ගන්න පුළුවන් ඒ ජීවිත කාලේ. මොකද මේකේ මුළු ජීවිතේ මේ අනන්ත සසරට මට පරිසම්පාදයේ තේරිච්ච දවසක් නැහැ. දැන් තමයි තේරෙන්නේ. චුට්ටක්. අනන්ත සසරේ කවදාහම මම පරිසම්පාදයේ කියන වචනේ අහලවත් නැද්ද සමහර වෙලාවට. ඇහුවත් ඉතින් කටපාඩමේ තියාගෙන ඉන්නේ නැති
ගිරවෙක් වගේ. නමුත් මාත්‍රයක්වත් මට තේරුන්නේ නැහැ. මොකද මට පටිච්චසමුප්පාද දහම් කාරණාව තේරුණා නම් පිටින් ඒ කාලේ මම සෝතාපන්න වෙන්නේ නැහැ. එහෙනම් මං ආයේ මේ බුද්ධ කාලෙට එන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මට දුක්ඛාර සත්‍ය තේරෙන්න ඕනේ පිටින් එහෙනම්. දුක්ඛාර සත්‍ය වැටහුණා නම් මං ඉතුරු ටික වටහා ගන්නවා. නමුත් මට දුක්ඛාර සත්‍ය වැටහුන්නේ නැහැ පිටින්. අනන්ත සතර කවදාවත්. ඒක ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂයි නේද? මොකද මට එදා දුක්ඛාර සත්‍ය වැටහුණා නම් අද මම මේ බුද්ධාන්තරයට මං එන්නේ නැහැ. එහෙනම් මං එතනින් ඉවර කරගන්නවා වැඩේ. එහෙනම් මේ අපි කාටවත් පින්විත මේ ආපු අපි කාටවත් පටිච්චසමුප්පාදය කියන එක මේ ආනන්ද සසරටම තේරිලා නැහැ. එහෙනම් දැන් මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ කාරණාව තමයි පින්විතනේ. මේ අනන්ත සසරේ ස්වභාවය. දැන් ඒකට මම තථාගතයන් වහන්සේගේ දේශනා කීපයක් ගෙන හර දක්වන්න. තථාගතයන් වහන්සේගෙන් අහනවා පින්විතනේ එක්තරා කෙනෙක් ඇවිදින්න. ස්වාමීනි අපි කොච්චර කල් ජීවත් වෙලා තියෙනවද? දැන් ඒකට පින්විතනේ සූත්‍ර ඕනේ තරම් තියෙනවා. දැන් මේව ඔබ දැනගන්න ඕනේ. ඔබ කොච්චර කල් මේ සසරේ ජීවත් වෙලා තියෙනවද කියලා. එක උදාහරණයක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ මුළු ජම්බුද්වීපයේම තියෙන. ඒ කියන්නේ මේ මුළු මහත් පෘථුවියේම තියෙන. ගස්වල ඒ ගස් ඔක්කොම කපාගෙන ඇවිදෙලා. පැලෑට ඉඳන් ඔක්කොම කපාගෙන ඇවිදෙලා. ඒක අඟල් 4 කෑලියට කපලා. එක කෑල්ලක් තියෙනවා මෙන් අම්මා. මේ ඒ අම්මගේ අම්මා කියලා අනිත් කෑල්ල තියෙනවා. මේ ඒ අම්මගේ අම්මා කියලා අනිත් කෑල්ල තියෙනවා. මේ ඒ අම්මගේ අම්මා කියලා තව කෑල්ලක් තියෙනවා. ඔන්න ඔය විදිහට අම්මලාගේ කෙලවර හොයන්න ගියොත් අර දඬු කෑලි ටික ඉවර වෙනවා. අම්මලාගේ කෙලවර හොයන්න වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තාත්තලාගේ කෙලවර එහෙම හොයන්න වෙන්නේ නැහැ කියලා. දැන් හිතලා බලන්න පිළිදෙන කොච්චර කාලෙක ඉඳලා අපි මේ ගමන එනවද කියලා. ඒ කියන්නේ ඔබගේ අම්මගේ පරපුර ඉවර වෙන්නේ නැහැ පින්විත. ඔබගේ තාත්තගේ පරපුරක් වෙනම යනවා. එහා ගෙදර ඇන්ටිගේ පරපුර තව වෙනම යනවා. එහා ගෙදර අංකල්ගේ පරපුර තව වෙනම යනවා. ඉවරයක් නැතුව යනවා. තව අවස්ථාවක හද්දී Tamanට අම්මා නොවිච්ච සත්වෙක් නැති තරම් කියලා කියනවා මේ ලෝකේ. ඒ කියන්නේ ඔබේ ගෙදර ඔය බිම ඉන්න කූඹි ටික ගත්තාම ඔතන අම්මා නොවිච්ච කෙනෙක් නැහැලු. ඒට අඟල ඒට ඔන්න මීටරයක් ඇහැපෙල තව කූඹි ගුලක් තියෙනවා. ඒ කූඹි ගුලේ එතනත් නැහැලු අම්මා නොවිච්ච කෙනෙක්. මොනවද මේ බල්ලෙක්ගේ එයත් අම්මා නොවිච්ච කෙනෙක් නෙමෙයිලු. එහෙනම් මේ ලෝකෙ පිටින් කිසිම සත්‍යයක් අහු Tamanට අම්මා නොවිච්ච. ඒ විතරක් නෙමෙයි තාත්තා නොවිච්ච. ඒ විතරක් නෙමෙයි සහෝදරයන් නොවිච්ච. සහෝදරී නොවිච්ච. දුව නොවිච්ච පුතා නොවිච්ච. තව බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා. ස්වාමීනි අපි කොච්චර කල්ප ගානක් ජීවත් වෙන්නේ නැද්ද? ඕවා නම් ගණන් වෙන මොලෙන් කියන්න පුළුවන් ඒවා නෙමෙයි කිව්වා. ස්වාමීනි උදාහරණයක් දෙන්න බැරිද? පුළුවන්. මේ ගංගානම් නදිය පටන් ගන්න තැන ඉඳලා මහ මුහුදට වැටෙනකන් තියෙන වැලි ටික එකතු කළොත් ওই වැලි කැට ගන්න අඩුයි අපි ජීවත් වෙච්ච කල්ප ගානට වඩා. අපි මේ සසරේ ආපු කල්ප ගානට වඩා පින්වතුනි ඒ වැලි කැට ගන්න අඩුයිලු. තථාගතයන් වහන්සේගේ දේශනා පින්වතුනි මේ. බුදු වැසින් දැකලා කතා කරන්නේ උන්වහන්සේ. ගෙස් කරනවා නෙමෙයි. තාම අවශ්‍ය ටික කිව්වේ නැහැ පින්වතුනි. ඉස්සෙල්ලා ඔබ තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ උඩින් වැටුණා නෙමෙයි ඔබ. මේ මහා කාලෙක ඉඳලා පින්වතුනි මේ ගමන එනවා. ඔබට බිරින්දෑව නොවිච්ච, ඔබට ස්වාමි පුරුෂයා නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි. නමුත් මේ ආත්මෙත් උත්සාහ කරන්නේ කසාද බඳින්න පින්වතුනි මොකුත් නොවුනාසේ. දන්නේ වගේ. ඔබ අද දොස්තර කෙනෙක් නම් පින්වතුනි. ඔබගේ මේ පළවෙනි අත්දැකීම නෙමෙයි ඔබ දොස්තර වෙච්ච. ඔබගේ ජීවක වෛද්‍යවරයා වෙලා, ඒ කියන්නේ රාජකීය වෛද්‍යවරයා වෙලා හිටපු වාර ගන්න පින්වතුනි ඔබගේ ඉහේ කෙස් ගන්නටත් වඩා වැඩි ඇති. ඒකයි ක්‍රමය. මේ අලුත් දෙයක් නෙමෙයි පින්වතුනි. ඔබට අලුත් එකම එක දෙයයි. ඒ මොකද්ද? ඒ නිවන. අනිත් හැම දෙයක්ම ඇත්ති පදම් භුක්ති විඳපු කෙනෙක් ඔබ. කල්පේ කොච්චරද කියලා අහුවම දෙන උත්තරේ මොකද්ද? යදුනක් දිගේ යදුනක් පල්ලේ යදුනක් උස්ස. ගල් පර්වතය අවුරුදු 100කට සැරයක් සිනිඳු සේලයකින් පිහිටම්මොත් ගල් පර්වතයේ ගෙවිලා යනවා. ඒත් කල්ප ඉවර වෙන්නේ නැහැ කියලා. යදුනක් දිගේ යදුනක් පල්ලේ යදුනක් උස වාජනයකට. අබෑට පුරෙව්වොත් ඒ අබෑට එක අබෑටයක් අවුරුදු 100කට වතාවක් අයින් කළොත් අබෑට ටික ඉවර වුණත් කල්ප ගෙවල ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ වගේ කල්ප කීයක් ජීවත් වුණාද කියලා හුවම් දුන්න උත්තරේ මොකක්ද?
ගංගානම් නදියේ පටන් ගන්න තැන ඉඳලා මහ මුහුදට වැටෙනකන් තියෙන වැලි ටික ගත්තොත් ඒ වැලි ටික අඩුයි. කල්ප ගන්න වැඩි. පිටුදේ දැන් ඔබ මතක් කරලා බලන්න. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පිටුදේ. ඔය ප්‍රශ්නේ අපේ තථාගතයන් වහන්සේගෙන් අහුවනේ. එතකොට උන්වහන්සේ ඔකනේ උත්තරේ දුන්නේ. අසම සම වූ තථාගතයන් වහන්සේලා ඔයිට වඩා වෙනස් උත්තරයක් දෙයිද? හා. එහෙනම් යම් තෙමෙදින හරියටම සසරෙන් භාගයකට අපි ආපස්සට යනවා. ඒ කියන්නේ දැන් අපි මෙතනින් පටන් ගත්තා නම් සසර කවදාද මෙතනින් පටන් ගත්තා කියලා හිතන්නේ. ඒ කියන්නේ මේක තමයි පළවෙනි තැන. මේක උන්න අද දැන් මෙතන ඉන්නේ අපි. පේනව නේද ඔක්කොට මේ මේසි පළල ගැන මම මේ කියන්නේ. දැන් අපි මෙතන ඉඳගෙන මේ කෙරවල ඉඳගෙන අපි යම් මැද්දට. මැද්දේ විහිුණා තථාගතයන් වහන්සේ නම. ආන්නේ තථාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපි කල්ප කොච්චර ජීවත් වුණාද? මොකද උන්වහන්සේ දෙන උත්තරේ? ගංගානම් නදී භාගයක ඉඳලා නේ පටන් ගත්ත තැන ඉඳලා මහ මුද්‍රණකන් තියෙන වැලි කැට ගන්න ඊට වඩා අඩුයි කියලා. එහෙමද? ඈ? වැලි කැට ගන්නට වඩා මොකක් වැඩිද? ආපු කල්ප ගන්න වැඩි කියලා. එතකොට මේ අපි මැද්දේ ඉඳලා දැන් කතා කරන්නේ. ඉතින් මැද්දේ උනනම් භාගයක් වෙන්න ඕනේ නැද්ද? මැද්දේ උනනම් භාගයක් වුණොත් එහෙම බිමුදේ මොකද වෙන්නේ? තථාගතයන් වහන්සේලා දේශනා කරන දහම් වෙනස් වෙනව නේද? එහෙම වෙනස් වෙන්න බෑ නේද? තවත් ඔන්නම් භාගයකට අඩු කරමුද? තවත් ඔන්නම් පස්සට ගිහින් ඉවිලා එතන ඉන්න තථාගතයන් වහන්සේගෙන් අහනවා. දැන් අතීතයට යන්නේ අපි. අහනවා එතන ඉන්න තථාගතයන් වහන්සේගෙන්. ස්වාමීනි අපි ජීවත් වෙච්ච කල්ප ගන්න ඒත් ඔය උත්තරේමයි නේද දෙන්නේ? ඒකට හේතුව පිටුතිනේ අනන්තයේ බෙදීම දෙක කීයද? අනන්තයයි. දැන් ඔබ හිතා ගන්න බෙදුන අපි කොච්චර කල් මේ ගමන ආවද කියලා. කෙලවරක් හොයන්න බැරි තරම් ගමනක් ඇවිල්ලා තියෙන මේකෙන්. දැන් අපි ගමු ඔබගේ ජීවිතේ. අපි දල වශයෙන් අවුරුදු 40යි කියලා ගමු ඔක්කොටම. 40ට අඩු අයත් ඉන්නවා වැඩි අයත් ඉන්නවා. එනේ මැදි විය. ඔය අවුරුදු 40 ඇතුලේ පිටින් නෑ. අපි අවුරුදු 40ක් ඕනේ නැහැ. අපි ඊටත් වඩා පොඩි කාලයක් ගමු. මෙතන ඉන්න දරුවෙක් ඉන්නවා අවුරුදු 25යි. හරි. ඔය අවුරුදු 25 ඇතුළත ඔබ කොච්චර සැප විඳලා තියෙනවද කොච්චර දුක් විඳලා තියෙනවද? මම මෙහානේ විඳපුවා. පින්වතුනි දැන් ඒ කියන්නේ ප්‍රඥාවට ගෝචර වෙච්ච ඒවා නෙමෙයි ප්‍රඥාවට ගෝචර වෙලා නැහැ මොකුත්. විඳපුවා. ඔබ කොච්චර සැප විඳලා තියෙනවද කොච්චර දුක් විඳලා තියෙනවද? පින්වතුනි ඔබ දුක් ಜಾති තුනක් විඳිනවනේ. නැත්නම් මේ දුක් නෙමෙයි වේදනා ಜಾති තුනක් විඳිනවා. මොනවද? සැප, දුක්, උපේක්ෂා. උපේක්ෂාව කියන්නේ පෙලිල්ලට. පෙලිල්ල සැපයිද දුකයිද? කතා කරන්නේ. දුකයි. එකයි. දුක් වේදනාව කියන්නේ උලකට. උලක් කියන්නේ ඒක දුක් කීයක් තියෙනද? දෙකක් තියෙන හින්දා. එහෙනම් දුක් වේදනාවක් හිනකොට දුක් දෙකක් එතන තියෙනවා. සැප වේදනාව දුකක් ලෙස දකින්න කිව්වා. දුකක් ලෙස දකින්න කිව්වේ එතන සැප තිබුණාට තව එකක් තියෙනවා මොකද? දුක කියලා එකකුත් තියෙනවා. ඇයි? පෙලිලා පෙලීමෙන් නිදහස් වෙන්නේ තමයි ඔක එන්නේ. එහෙනම් බින්දුනි පෙලීමෙන් නිදහස් වෙන අර මායාකාරී සැපත දැනෙනකොට ඔබට ඊට කලින් දුකක් දැනෙලා තිබුණා. ඒ එකක්. ඊට පස්සේ දුක් වේදනාව වෙනකොට තව දෙකක් දැනුණා. උපේක්ෂාව දැනෙනකොට තව එකක් දැනුණා. එතකොට බින්දුනි ඔබට දැනෙලා තියෙනවා දුක් හතරයි සැප එකයි. එහෙනම් අවුරුදු 25ක ජීවිතේට දුක් හතරයි සැප එකයි තමයි ඔබට ලැබිලා තියෙන අනුපාතය. ඒ කියන්නේ පහෙන් හතරක් දුක් විඳලා තිනවා පහෙන් එකක් සැප විඳලා තියෙනවා. දල වශයෙන් ගත්තොත් තව දුක ඕනේ තරම් තියෙනවා. අපි ඒව අතල්ලා දාමුකෝ. එහෙනම් අවුරුදු 25ක ජීවිතේ පින්ගතුනි ගත්තොත් එහෙම. අවුරුදු 20ම විඳලා තියෙන්නේ මොනවද? දුක්. එහෙනම් ඔබ හොඳටම දන්නවා. දැන් ඒක අපි තියෙදි එකක් නේ. ඒකත් අයින් කරමු. ඔබගේ ජීවිතේ පින්ගතුනි ඔබගේ ජීවිතේ අවුරුදු 25 නම් ওই අවුරුදු 25 තුළ ඔබ කොච්චර දුක් විඳින්න තියෙනවද කියලා හිතලා බලන්න. ඔබ ඉස්කෝලේ යන කොච්චර දුක් විඳිනවද කියලා බස් වල යන්න. මිනිස්සු ඔබට බනිද්දි ගහද්දි ඔබ කාමයෙන් සන්දර්භණය වෙද්දි ඔබට කාමයේ ඉවස ගන්න බැරි වෙද්දි ඔබ විඳපු දුක් අනන්තයි අප්‍රමාණයි. ඔබගේ අදහස ඉෂ්ට වෙන්නේ නැතුව කල්ගත කරපු වාර ගන්න අනන්තයි අප්‍රමාණයි. ඇඬු කඳුලෙන් ජීවත් වෙච්ච අම්මා තාත්තා මැරිච්ච වාර අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් වෙනතන. ඔය දුක්ඛ සාගරේ ඔබ ගිලිලා ඉන්නවා. ඔබගේ මුළු ජීවිතේම ගිනි ගොඩක් බවට පත් වෙලා තිබුණේ.
ඒක නිසා පින්විතනි ඔබ මොකද කරේ? ඔය රස්සාවල් කර කර ඔය මොනවා හරි කර කර පින්විතනි ඒ ගින්නෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා හැමතිස්සෙම. ඒ ගින්නෙන් නිදහස් වෙන්න උත්සාහ කරන වාරයක් ගන්න පින්විතනි ඔබ තව තවත් ගින්නට ඇදිලා වෙටි. ආපු ගමනක ආවේ. එහෙනම් අවුරුදු 25ක කාලයේ ඔච්චර දුක්ඛිතයි නම් පින්විතනි දැම්මට කියන්නේ අනන්ත අප්‍රමාණ සංසාරේ. ඔය අවුරුදු 25 ඒවා කීයක් තියෙන්නේ නැද්ද? අපි උපකල්පනය කරමු පින්විතනි වැඩි හරියක් හිටියේ සුගතිය කියලා. උපකල්පනය කරමු. මේක තමයි ලෝකෙන් ලොකුම බොරුව. කවුරු හරි කිව්වොත් මම වැඩි හරියක් සුගතිය හිටියේ කියලා. දැන් මේ සුගති කාලය ගැන කතා කරන්නේ ඔබගේ අවුරුදු 25 ගැන කතා කරන්නේ මිනිස්සෙක් වෙලා යමක් තමක් තියෙන පවුලක ඉපදෙලා. මොකද පාරේ ජීවත් වුනේ නැහනේ ඔබ. ඉවදිච්ච ගමන් පාරේ දාලා ගියා කුණු කාණුවක හැදුනේ කොයි කුණුබත් කකා හැදුනේ එහෙම නැහනේ කවුරු. ඒත් ඔබ කොච්චර දුක් විඳද කියලා. එහෙමනම් පින්විතනේ ඒසා මහ දුකක් විඳපු ඔබ අනන්ත සසරේම සුගතියේ හිටියත් දැන් කල්පනා කරලා බලන්න පින්විතනේ. ඔය අවුරුදු 25ම කොච්චර ඔබ ඉන්නේ නැද්ද කියලා ජීවිතේ? දැන් මං කියන හින්දා නෙමෙයි. ඔබ මේක දැන් විමසන්න ඕනේ. නැත්තම් තේරුමක් නැති අරන් නෙමෙයි මේ කරන්නේ. ඔබ නිකන් අර වැඩට යනවා වගේ එනවා ඇවිදලා ඉඳගෙන ඉඳලා ආපහු ගෙදර යනවා හවස හරි සතුටින් අපි බණ ඇහුවා කියලා. බණ තියෙන අහන්න විතරක් නෙමෙන්නේ. අහලා ධාරණය කරගෙන හැසිරෙන්න. අන්තිමට බණ ඇහුවා විතර නම් තේමෙන්නේ ඇති වැඩක් වෙලා නැහැ ඔබගෙන්. ඔය පුටුවත් බණ අහලා දිනවා ඇති වෙනකන් ඔය පුටුවට දැන් පුදුම බලයක් තියෙනවා. ඇයි බණ අහලා? ඒක වැඩක් ඇති එකක් නෙමෙයි. මේ කැමරාව කොච්චර බණ දන්නවා කියලා දන්නවද දැන්? ඔබගේ නාම දවස් ඉඳලා පින්වදිනේ. පැය 6ම කොච්චර ඔගේ රෙකෝඩ් වෙලා ඇද්ද? අර උඩහ කම්පියුටර් තියෙනවා පින්වදිනේ. ටෙරාබයිට් ගණන් දැන් මේ වෙලා ඇති. බණ කරුණාට පස්සේ අපි බලන්නේ ඒක පුච්චලා බලන්න ධාතු හැදිලාද කියලා. එහෙම වෙයිද? ඒකයි. එහෙනම් බණ අහන එකවත් මතක තියාගන්න එකවත් නෙමෙයි වැදගත් එක. මේක ධාරණය කරගන්න. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න පිටුදේ මේ අවුරුදු 25ම කොච්චර තියෙනවද කියලා මේ අනන්ත සසරේ. ওই අවුරුදු 25ම හැම එකම මොනවද වින්දේ? දුක්. මේ වගේම නම් විඳින දුක්. නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා පිටුදේ ජාත නියසිලට පස් ටිකක් අරගෙන මෙච්චරයි කියලා සුගති සත්වෙයි. සුගතිය යන සත්වය මෙච්චරයි ඉන්නේ. ඊටු ටික ඔක්කොම මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගන්නට ඔක්කොම දුගතියට යන්නේ කියලා. ඒ කියන්නේ ඔක්කොම සතර අපායට යන්නේ. නියපොත්තට එන්නේ මෙච්චරයි කියලා. එහෙනම් ඔය අනුපාතයට පිංගුදනේ ආයිත් එකට අනන්තය අනුපාතයක් ඔය තියෙන්නේ. ඒ කියන්නේ සුගතියට එනවා කියන එක වෙන්නේ වැඩි තරම්. එහෙනම් වැඩි කාලයක් පිංගුදනේ සතර අපායක දුක්ඛය විඳලා තියෙන්නේ. සතර අපා දුක්ඛය විඳිනකොට පිංගුදනේ පන්න පිටින් ඉර ඉරා කන්නේ නැති අපි. ඒක දැන් අපි පැත්තකට දාමු. සතර අපායේ පැත්තකට දාමු. මොකද සතර අපායට බය නම් කරන්නේ ඒකත් හරියන වැඩක් නෙමෙයි. පළවෙනි ඒම ඒක තුලින් සිද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ අවබෝධයයි එන්න ඕනේ. මොකද ඔබ අවබෝධය ගත්තේ නැත්නම් වැඩක් නැහැ පිටින් මේකේ. මොකද මට ඕනේ ඔබ නිවන් මාගේ අරගෙන යන්න මිසක් මට ඔබ දිව්‍ය ලෝකයට යවන්න ඕනවක් නැහැ. සතර අපායට බය විය යුතුයි. දුකට බය වෙන්න ඕනේ කියලා සතර අපායට බය වෙනවා අනිවාර්යෙන්ම. ඒකට සතර අපායේ තොරතුරු දැනගන්න ඕනේ. ඒක නිසා තමයි අපි ඔබට සතර අපායේ තොරතුරු කියන්නේ. සහ ඔබ ඒකට යන්න තියෙන සම්භාවිතාව ගැන කියන්නේ. ඒකට ඔබ බය වෙන එක බොහොම හොඳයි. නමුත් දැන් එතනින් එහාට දැන් තව ටිකක් තියෙනවා කරගන්න. අපි සතර අපායේ පැත්තකින් තියෙමු. පැත්තකින් තියෙන සුගති ලෝකේ විතරක් ගමු. දැන් ඔබ සුගති ලෝකේ ඉපදෙලා ඉන්නේ. මේ සුගති ලෝකේ අවුරුදු 25ක් ගත කරපැටි ඔබ දන්නවා පිටින්. එහෙනම් මේ සුගති ලෝකේ අවුරුදු 25ක් ඔය විදිහට නම් ඔබ ගත කළේ පිංගුසනේ. මට කියන්න ඔබගේ අතීත අත්දැකයන් මේ අනන්ත අප්‍රමාණ සංසාරේ අනන්ත අප්‍රමාණ කල්ප ගානක් ජීවත් වෙච්ච ඔබ පිංගුසනේ ඔය හැම එකම සුගති අත්දැකව නම් ලැබුවේ. ඒත් ඔබගේ ජීවිතේ ගිනිගෙන යන ජීවිතයක් නෙමෙයි. අම්මා මැරිලා ඇඬුවේ නැද්ද? තාත්තා මැරිලා ඇඬුවේ නැද්ද? සහෝදර සහෝදරියෝ මැරිලා ඉවස ගන්න බැරුව පිංගුසනේ සිහි නැති වුනේ නැද්ද ඔබට? දරුවෝ වැරදි පාරේ ගිහිල්ලා එක එක ආකාරයෙන් හිමින් අනන්ත අප්‍රමාණ මහා දුක්ඛ කන්දකින් ඔබ වැහිලා තිබුණ නැද්ද කියලා මෙනෙහි කර කර බලන්න. මේ අද්දවේ දිහා බලන්න පිටුදෙන. එතකොට ඔබට තේරෙයි. මේ අද්දවේ ඔබට මහා සැපදායි නම් කමක් නැහැ. ඔබට හිතෙනවා ඔබ මේ අද්දවේ දුක් විඳින්නේ නැහැ කියලා පිටුදෙන. එහෙනම් ඔබ අතීත අද්දවල දුක් විඳලා නැහැ. මොකද ඔබට හිතෙනවා නම් පිටුදෙන මේ අද්දවේ දුක් විඳින්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබේ සතර අපායේ ඉන්නේ. ඒ කියන්නේ බල්ලේ පූසෙක් කියලා ඉන්න තේරෙන්නේ නැහැ දුක් විඳිනවා කියලා. ඒකයි.
එහෙම නැත්නම් මිනිස්සෙක් කියලා ඉන්නවනම් ඔබ හොඳටම දන්නවා පින්විතනේ අද උදේ නැගිටින එකක් දුකක් නෙමෙයිද කියලා ඔබට. සමහර එකේ ඉඳලා එනවා මෙහි. සමහර පහේ ඉඳලා එනවා මෙහි. උදේ නැගිටලා ඉවරලා කාටද ඕන උදේ නැගිටින්න. එලාම් සද්දය කියලා කියන්නේ නිකන් මරණ සද්දය වගේ. දුක් නෙමෙයිද ඔය? එතන වාහනයක හරි කමන්නේ නැහැ පින්විතනේ මේ පාරේ ආපේක දුක නෙමෙයිද ඔබට? දැන් ඇවිදලා ඔතන ඉඳගෙන ඉන්න එක දුක නෙමෙයිද? දැන් කොච්චර දේවල් දරාගෙන ඉන්නේ. මට ඕන නම් දැන් ඔබගේ දුක වැඩි කරන්නත් පුළුවන්. දැන් ඔබට චූබර් එහෙම හැදුනොත් එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් අර අමාරු ඉවසන් හිටපු එක දැන් ඉවසන් ඉන්න බැරි තත්ත්වයට එනවා. දැන් ආයි මොකද උනේ? දැන් ඔබ දුක නෙමෙයිද? ඒ අතරතුර ඔබට ගෙදර මතක් වුණොත් දුකක් එන්නේ නැද්ද? ශෝකයක් බයක් ඇති වෙන්නේ නැද්ද හිතට? ඇයි මොනවා හරි තියනවනේ පිටින් ආරක්ෂා කරන්න තියාගෙන ඉන්නකෝ. ළමයින්ව දාලා වෙන කොහේ හරි. ළමයි මතක් වෙච්ච ගමන් හිතට දුකක් එන්නේ නැද්ද? මහා 10ක් එන්න පටන් ගන්න නැද්ද මොනව කරනවද දන්නේ නැහැ. පිටින් ඔක්කොම ඇති වෙච්ච විදිහක් තියෙනවා. අන්න ඒක තමයි පිටින් අපි තේරුම් ගන්න ඕනේ. නමුත් දැන් අපි තේරුම් අරගෙන තියෙන්නේ. තේරුම් අරගෙන නෙමෙයි අපි මේ විඳින දුකක් තියෙන බව අපි හැමෝම දන්නවා. නමුත් මේ දුක විඳින්නේ ඇයි කියන එක ගැන පිටින් මාත්‍රකවත් අවබෝධයක් නැහැ ලෝක සත්‍යයට. නමුත් ඔබට හොඳාකාරම තේරෙන්න ඕනේ පිටින් ඔබ ඒකාන්තයෙන්ම දුක් විඳිනවා කියලා. විඳිනවා. අවබෝධය නෙමෙයි මම මේ කියන්නේ. දුක් විඳිනවා. පිළිගන්නවද නැද්ද? ඔබ ශෝක කරනවද නැද්ද? ඔබට පරිදේව වෙනවද නැද්ද? පරිදේව කියලා කියන්නේ පිළිදෙන්නේ ශෝකයෙන් තව එහාට ගිහිල්ලා කෑ ගහනවා. ශෝකය කියලා කියන්නේ පිළිදෙන්නේ ඔහේ බලාගත්තද බලාගෙන ඉන්නවා. ශෝකයටපත් වෙලා. මොනව නිසාද? ඥාති වේසනේනවා සමන්නාගතස්ස. ඥාති වේසනයකට ඇවිදෙilla. භෝග වේසනේනවා සමන්නාගතස්ස. භෝග වේසනයක් වෙලා. රෝග වේසනේනවා සමන්නාගතස්ස. රෝග වේසනයක් වෙලා. සීල වේසනේනවා සමන්නාගතස්ස. ඒ කියන්නේ තමන්ගේ සිල් වෘතයට. සීලය කියන අපි අර කලින් සඳහන් කරපු සීලය නෙමෙයි. ඒක පිළිහිටන එකක් ඒකට මොකුත් වෙන්නේ නැහැ. සිල් වෘතයට මක් වෙලාද? හානි වෙලා. ඒකෙන් මහා ශෝකයකටපත් වෙන්න පුළුවන්. දිට්ඨි වේසනෙනවා සමන්නාගතස්ස. තමන් ලබා දෙන දෘෂ්ටිය, ලබ්ධිය. ඒකට වෙනස් දෙයක් කවුරු හරි කියලා ඒක පරද්දලා. ඔන්න ඔය தත්වෙන් පිඟුතුනේ ශෝකයටපත් වෙච්ච පිරිස. ඔය දේවල් නිසා ශෝකයටපත් වෙච්ච පිරිස. බලන්න ඔබගේ ජීවිතේ ඔය ශෝකේ නැද්ද කියලා? ඔබ මූණ ඉල්ලන් හිටියේ නැද්ද කියලා පිළිදෙන ඔබගේ දෘෂ්ටිය නෙමෙයි වෙන එකක් තරන් ඉන්නව වෙන කෙනෙක්. ඔබත් එක්ක ආගිය කළා ඔබ පෙරදුනොත් එහෙම පිළිදෙන මූණ එල්ලගත්තේ නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. මේ වැඩිපුර මූණ එල්ලගෙන හිටපු එක නෙමෙයිද කළේ? හැමදෙස්සෙම මූණ එල්ලගෙන හිටපු එක නෙකලේ පිළිදෙන ජීවිතේ. දැන් ඔය කීපක අනුලික් ගත්තොත් මෙහෙම පිළිදෙන ඔබ කොච්චර ශෝකයටපත් වෙච්ච අවස්ථාවක් තියෙනවද කියලා හිතලා බලන්න. මේ පත්තරේ තියෙනවා කන්දක් නායේ ගිහිල්ලා චූටි දරුවෙක් කන්දට යට වෙලා මැරිලා කියලා ෆොටෝ එකක් දාලා තියෙනවා චූටි දරුවගේ. ශෝක එනවද නැද්ද? ශෝකයි. ඒක එහෙමනම් බෙන්ගදනේ. ඔබගේ දරුවෙක් කන්දකට යටලා මලා නම් එහෙම ඔබට ශෝකේ එන්නේ නැහැ. එන්නේ මොකද්ද? එනිම උපායාසෙ එන්නේ. උපායාසය කියලා කියන්නේ බෙන්ගදෙන් තනිකරම කෙලින් හිට ගන්න බෑ. ඒ තරම් මෙහෙසයි බෙන්ගදෙන් මේ දැනෙන දුක. ඉඳන් බිම පෙරලෙනවා, පස් කනවා. හූරනවා තියෙන ඒවා. අඳලම වැළපෙනවා. පරිදේව කියලා කොටසක් තියෙනවා පින්විතනි ඔය කියන හැම දෙයක්ම නිසා. පරිදේවයෙන් සිද්ධ වෙන්නේ කෑ ගහනවා, මොර දෙනවා. දැන් ඔය කියන කාරණා තුන අපිට මල ගෙදරක දැක ගන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා ශෝක වෙලා. තව කෙනෙක් පරිදේව තත්ත්වෙට ඇවිදilla කෑ ගහනවා. සිහි විකලෙන් කෑ ගහනවා. සමහරට මේ අධ්‍යක්ෂ ජෙනරාල් කොහේ හරි මොකක් හරි එකක. නමුත් දැන් එයාගේ අම්මා හරි මහත්තයා හරි නෝනා හරි කවුරු කෙනෙක් මැරිලා. දැන් සිහි විකල් වෙලා අධ්‍යක්ෂ ජෙනරාල් ඔහොම කෑ ගහනවාද? අනේ බුදු අම්මේ මාව දාලා යන්න එපා අම්මේ කියලා කෑ ගහනවාද? එහෙම කෑ ගහනවාද? අක්කේ නංගිත් ආවා අක්කේ ආංගිව බලාගනින් අක්කේ කියලා දොහොනේද කියනවද? අක්කා මැරිලා ඊට කලින්. ඒ දොහොනේමයි වල දාලා තියෙන්නේ. දැන් කෑ ගහනවා සෝන ගාවේද මොකද්ද? අක්කේ නංගිත් ආවා අක්කේ නංගිව බලාගනින් අක්කේ. දැන් මේ විකල් වෙලා නැද්ද?
හොඳ සිහියෙන් ඉන්න වෙලාවට ඔය කියයිද ඔය මිනිස්සු? නැහැ. එහෙනම් පින්විතනේ අර ශෝකේ තවදුරටත් හිනා බහැලා. පින්විත දැන් ඔබ මේක විඳින්නේ. දැන් මේ වෙලාවේ පින්විතනේ ඔබ යන්න හිතින් ඔය කියන ස්වභාවයට පින්විතනේ. මම මේ කියන එක ඔබට දැන් සිනහ ජනිත කරනවා. ඇයි ඔබ දැන් හොඳ සිහියෙන් ඉන්නේ? නමුත් පින්විතනේ ඔබ ඔය කියන දුක්ඛ ස්වභාවයටපත් වුණොත් ඔබගේ ඥාති වේසනයක් ඔබට ආවොත් එහෙම පින්විතනේ. ඥාති කියලා කිව්වේ අම්මා තාත්තගෙන් පටන් අරගෙන දරුවගෙන් පටන් අරගෙන. ඔය ඥාති වේසනේ ඔබට ආවොත් එහෙම පින්විතනේ ඔබට හිතා ගන්න බැරි තරම් මහා ගින්නක් උදා වෙනවා ජීවිතේට. ඔබ කෑ ගහනවා පින්විතනේ ඔය විදිහට. ඒක නේනම් පින්විතනේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සත්වයේ තමන්ගේ ඔය අම්මා වෙලා මේ සසරේ ඉඳද්දි ඒ අම්මා මැරිච්ච කොට අඬපු කඳුළු ගන්න. කඳුළු ප්‍රමාණය මේ සාගර ජලයටත් වඩා වැඩි කියලා. ඔය අම්මා වෙලා ඉඳද්දි. මොලයක් බුද්ධියක් තියෙන කෙනෙකුට මේ අනන්ත සසරේ දිග ප්‍රමාණය ගැන හොයාගන්න පුළුවන් දැන්. ඔය අනන්ත සසරේ පින්විතනේ හැම අද්දවකම ඔබට අම්මා කෙනෙක් හිටියා. තාත්තා කෙනෙක් හිටියා. සහෝදරයෝ ඉන්නේ නැති. ඥාතිවරු ඉන්නේ නැති. භෝග වේසනේට ඔබපත් වෙන්නේ නැති අනන්ත අප්‍රමාණව පින්විතනේ. ඔබ හිතලා බලන්න ඔබ ගොවියෙක් පින්විතනේ. ලක්ෂ ගාණක් වේදම් කරලා ඉවරලා ඔබ අක්කර දෙක තුනක් වගා කළා. එක පාට ඇල්ලුවා පින්විතනේ පෑවිල්ලක් අල්ලලා සම්පූර්ණයෙන්ම ඔක්කොම භෝග ටික විනාශ වුණා. අද ඔබට ඕක දැනෙන්නේ නැහැ කඩෙන් හාල් ගෙනල්ලා කන නිසා. බොහෝ පිරිසකට. නමුත් පින්විතනේ ගොවිතැනින් ජීවත් වෙන්න පිරිස් ඉන්නවා පින්විතනේ අන්තිමට එල්ලිලා මැරෙන්න වෙන තත්ත්වයට එන්නේ. භෝග වේසනේ නිසා. කර කියා ගන්න දෙයක් නැති වෙනවා පින්විතනේ. ඔබ හිතලා බලන්න. ඔබ ගයක් හදාගෙන යනකොට මගදී ඒ කඩා වැන්නොත් එමු මොකද වෙන්නේ? කොහොමද හපුඩේන ගින්නේ? ඒ වගේ නේද අර භෝගයක් වවල අන්තිමට පණුව ගෙවුවොත් එමු භෝගෙට. සම්පූර්ණයෙන් පලාතම පණුවන් ගහලා ඉවර වෙනවා භෝග වගාව. දැන් හිතලා බලන්න මේ පපුවේන ගින්දර කොච්චරද කියලා. මම ඒක ඔබට කියන්න බින්ද. දැන් ඔබ හිතින් ඒ තැනට යන්න ඕනේ. එන අනන්ත අප්‍රමාණ සසරේ පින්විතනේ ඔබට ওই தත්ත්වයටපත් වෙච්ච තැන. රෝග පීඩාවටපත් වෙලා. මොන තරම් දුක්ඛයක් වින්දාද කියලා හිතලා බලන්න. මේ අද්දවෙ ටික හිතන්න එතකොට හරියි. රෝගයක් නෙමෙයි කියලා සලකන හෙම්බිරිසාව. හැදෙලා දුක් විඳින්නේ නැද්ද? හෙම්බිරිසාව කියන්නේ රෝගයක් නෙමෙයි කියලාත් කියනවනේ. දොස්තර කෙනෙක් ගාවට ගිහලා දොස්තර මහත්තයෝ මට හෙම්බිරිසාව. මට බේත් දෙන්න කියලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඕකට දෙන්න දෙයක් නැහැ මහත්තයෝ ඔක ඇරිලේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඊට පස්සේ අන්න දොස්තර මහත්තයා කිව්වලු අන්න අර වැහිදීලට ඔළුව අල්ලන් ඉන්න ගිහිල්ලා ටිකක් එලා. ඒ කියන්නේ අහන්නේ නැති නිසා. ඒ මොකද කියලා ඇහුවා. නෑ ඕකට බේත් දෙන්න මට මාගා බේත් නැහැ. ඕක ඔළුව අල්ලන් හිටියනම් නියුමෝනියා වැඩි ඒකට බේත් දෙන්නම් කියලා. එහෙනම් ඔච්චර කියන සිංහලෙන් ඔය පොඩි හෙම්බිරිස්සාව හැදලා කොච්චර දුක් විඳලා ඉඳලා බලන්න. ඔළුව පල්ලයට තියන් ඉන්න බෑ. හොටු වැක්කිරනවා නැහැ. ඒ මදිද? තයි කියක් ඉන්න පුළුවන්. අනික් වැඩත් කරන ගමන් හෙම්බිරිස්සාව තියෙනවා. මේ නහයෙන් හොටු පොඩ්ඩක් වැක්කිරනවා. ඔළුව පල්ලයට ඉන්න බෑ. ඇතුලෙන් නිකන් කෙවිලා වගේ ඇවිදලා ඒක වහච්චින් යන්න එනවා මොන හරි එකක් වෙනවා. පැය කීයක් ඉන්න පුළුවන්ද එහෙම සතුටේ? පිළිදෙන ඔබට ජීවිතේ පා කරන්න නියුමෝනියාව හදවන්න ඕනේ නැහැ. ජීවිතේ පා කරන්න පිළිදෙන හෙම්බිරිස්සාවක් සතියක් හදලා තිබ්බනම් ඇති. එහෙනම් ඔබට හොඳට විශ්වාසයි නේද පිළිදෙන ඔබ දුක විඳිනවා කියලා. දැන් ඔය විඳපු දුක ගැන ඔබට තේරෙනවද පිළිදෙන ඔබ දුක් විඳලා කියලා? ඒ දුක් විඳින්න කැමතිද ඔබ? හොඳට කල්පනා කරලා බලන්න පිළිදෙන පොළොවේ පස් කණයි කොච්චර ඉන්නවද කියලා. Tamanට වේසනයටපත් වෙච්ච වෙලාවට. තමන්ගේ දරුවෝ ඔක්කොම මැරෙනකොට එන ඔබගේ ජීවිතෙත් ඔය ටික ඔබට විඳලා තියෙනවද නැද්ද ඔබ? එන අනන්ත සසරේ පින්විතනේ. දැන් ඔබ කොච්චර විඳලාද? අම්මා මැරිච්ච වෙලාවේ ඔබ සිහි නැතුණා නම් 10 වතාවක් පින්විතනේ. මැරුණා කියලා දැනගත්තාම 3 වතාවක් සිහි නැතුණා. පෙට්ටිය ඇරියට පස්සේ 3 වතාවක් සිහි නැති වුණා. පෙට්ටිය වැහුවට පස්සේ 3 වතාවක් සිහි නැති වුණා. 9 වතාවයි. පෙට්ටිය වල ඇතුළට දාන්නේ 9 වතාවයි 10 වතාවයි. තවන්නේ එහෙම නේද වෙන්නේ? ওই අවස්ථාවවලදී වෙන්නේ. ඊටු ටික වගේ ජොලි ඉන්නවා. නමුත් ඒ අවස්ථාවල් තියෙනවා පින්විතනේ ඒක දරා ගන්න බැරි. ඒ දරා ගන්න බැරි තැන් වලට ආවට පස්සේ පින්විතනේ සිහි නැති වෙන මට්ටම. ඇද වැටෙනවා බිමට. කෑ ගහනවා. කකුල් අතපය ගහනවා පොළොවට. පින්විතනේ මේ ලෝක සත්‍යයේ යහපත පිණිස වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි පින්විතනේ අමතක වෙන්නේ. අමතක වෙනවා කියන එක ලෝක සත්‍යයේ යහපතට තියෙන එකක් මිසක් අයහපතට තියෙන එකක් නෙමෙයි.
ඔබ කියයි එහෙම කොහොමද හාමුදුරනේ ඉතින් එතකොට දැන් ගාථා පාඩම් කරන ඒවා අමතක වෙනවා. ඉස්කෝලේ ළමයින්ට අමතක වෙනවා. ඒක හොඳ නෑ. අම්මා මැරිච්ච වෙලාවේ Tamanට ආපු ඒ දුක් වේදනාව මතක හිටියොත් ජීවිතෙන් ජීවත් වෙන්න පුළුවන්ද මිනිහෙකුට? කවදාකවත් බෑ. ඒ දැනෙන වේදනාව පිළිබඳව ඉවස ගන්න බෑ මිනිසෙකුට. ඒ ඉවස ගන්න බැරුව තමයි පිළිබඳව කෑමොර දෙන්නේ. ඉවස ගන්න බැරුව තමයි පිළිබඳව බිම පෙරලෙන්නේ, පස් කන්නේ. මේ හැම එකක්ම පිළිබඳව ඔබ ජීවිතේ විඳලා තියෙනවා. ඒ වගේම පිළිබඳව ඔබට නොහිතෙන්න ඕන දේවල් ඔබට හිතිලා තියෙනවා. මටම කී දෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවා අනේ ආඳුරනේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ආඳුරනේ බුදුහාඳුරන්ව මතක් වෙනකොට මට ගහන්න හිතෙනවා බුදුහාඳුරන්. මම මොන පාපයක් කළාද මන්ද හාමුදුරනේ මට එහෙම හිතෙනවා බුදු පිළිම කඩන්න හිතෙනවා. තව සමහර කියලා දෙනවා බුදුහාමුදුරුවොත් එක්ක ෆීලිංග්ස් එනවා. එහෙනම් මේ ඔක්කොම මානසික ප්‍රශ්න. මානසික දුක් වේදනාවල් පිටින් දෝමනස්ස ස්වභාවය ඔය. එහෙම ස්වභාවයක් ආවට පස්සේ පිටින් ඉවසා දරා ගන්න බැරි මහා පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා හිතේ. Tamanට නොහිතෙන්න ඕන එකක් හිතෙද්දී. ඒ වගේම පින්විතනි තමන් කැමති නෑ තමන්ට ලෙඩ හැදෙනවට. අපිට ඔලුව හැක්කුමක් හැදුනොත් පින්විතනි එතන දුක් දෙකක් තියෙනවා. අරිහතුන් වහන්සේලා ඔලුව හැක්කුමක් හැදුනම එතන තියෙන දුක් එකයි. උන්වහන්සේලා ඔලුව හැක්කුම පිණිස එන. ඔලුව හැක්කුම නිසා එන. කායික වේදනාව විතරයි දැනෙන්නේ. නමුත් එතන අපිට දෙකක් එනවා. එකක් අර කායික වේදනාව අනිත් එක මානසික වශයෙන් දැනෙන වේදනාව. එහෙනම් කයට යම් අමිහිරිතාවයක් දැනනකොට පින්විතනි මානසිකව අපි මහා පෙරිල්ලකින් පීඩාවටපත් වෙනවා. ඔබට ඒ ස්වභාවය දැනෙන්නේ නැති. එහෙනම් ඔය ආකාරයට පින්විතනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන තැන්වලට අනන්ත අප්‍රමාණව මේ අත්බැවි අපි මුණ දීලා තියෙනවා. ඔය එකම අවස්ථාවකට අපි කැමති නෑ පින්විතනි. ඇයි පින්විතනි සමහර කෙල්ලන්ට කොල්ල ඇසිඩ් ගහන්නේ? කොල්ල කියන්නේ නරුමියෝ කියමු. ඇයි නරුමියෝ ඇසිඩ් ගහන්නේ කෙල්ලන්ට? එදින මානසික වේදනාව දරා ගන්නට. තමන් ආදරය කළා ආදරය කරපු ළමයා වෙන කෙනෙක් එක්ක පැනලා ගියා. වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියාගත්ත තමන්ට බෑ කිව්වා. පපුවේන ගින්න පිඟුතුනි දරන්න බෑ. ඒ දරන්න බැරි නිසා තමයි පිඟුතුනි. ඒ ගින්න පිට කරන්න තමයි පිඟුතුනි. අනිත් කෙනාව දවන්න හදන්නේ. අනිත් කෙනාව මරන්නේ. තමන්ගේ බිරින්දෑව තවත් මිනිස්සෙක් සමග යහංගත වෙලා ඉන්නවා. තව මිනිසෙකුට දරන්න බෑ මේකද. ඒ වෙලාවට එන ආවේගයේ කොච්චරද කිව්වොත් මේ උසාවියෙන් පවා නිදහස් කරනවා මේ මිනිස්සයව. බෙල්ල කැපුවට. දැන් ඔබ හිතන්න පිටින් අර ඇඳේ ඉන්න මිනිස්සයාගේ බෙල්ල කැපෙන්න එකපාරින් කඩුවෙන් ගහන්න. නැත්තම් මන්නෙන් කොටන්න. කෑලි වලට යනකම් ඇඳ උඩ තියලා කපන්න. අර මිනිස්සයාට පොඩ්ඩි තරම් මානසික වේදනාවක් එන්නේ නැද්ද කියන එක දැක්කහම. කේන්තිය කියන්නේ පිටින් තනිකර මානසික වේදනාවක්. දේශය තනිකර මානසික වේදනාවක් පිටින් තියෙන්නේ. මානසික දුක් වේදනාව දේශය කියන්නේ. ඒක දරා ගන්න බැරි තැනට එනකොට පිටින් මේක පිට කරන්න ක්‍රම හොයනවා. මුලින්ම ඔක හිතට එන්නේ ඊට පස්සේ වචනෙට බහලා ඊට පස්සේ ඔක කයට යනවා. ඉස්සෙල්ලා හිතින් මේක පුළුවන් තරම් ඉවස ගන්න බලනවා. හිතින් බැලලා ඉවස ගන්න බලනවා. එහෙම බැරිනොත් එහෙම වචනෙන් බයිනවා ඊට පස්සේ කුණු හරප කීකේ බයිනවා. එහෙමත් බැරිනොත් ඊට පස්සේ කයට බහිනවා. කයට බහිනවා කියන අතින් පයින් ගහනවා. බෝම්බ ගහනවා මොනවා හරි කරනවා. දැන් ඔබ හිතලා බලන්න පිටුදෙනේ. ඔය තත්ත්වයන්ටපත් වෙන්න මොන තරම් පීඩාකාරී ස්වභාවයකටපත් වෙලා ඇද්ද කියලා මේ මිනිස්සු. සමහරුන්ට හිතෙන්නේ මේ කරපු දෙයට මම ඔබගෙන් අත්බැවක් ගන්නෙ. ಜಾතිත් මම ඔබෙන් පලි ගන්නවා කියලා. එහෙනම් හිතලා බලන්න මොන තරම් මානසික ව්‍යාධියටපත් වෙලාද කියලා. ඔබට කේන්ති ගිහිල්ලා නැහැ නේද ජීවිතේ කවදාවත්? ඔබට ඇඳිලා නැද්ද මේ විදිහට කේන්ති යනකොට? ඇයි ඇඳෙන්නේ? ඔබට ඒක දරා ගන්න බැහැ නේද? ඔබ කියනවා මට දුකට නෙවෙයි යන්නේ මට හරි කේන්ති එකක් කර වැඩේට. ඉක්කි ගගා කියන්නේ. සතුටුද මේක දෙනවා. දැන් ඔබගේ කොන්දරි දෙනවා නම් පිටින් ඔබට මානසික වේදනාවක් නැද්ද? තියෙනවා. කොන්දරි දෙන එකක් පිටින්නේ. මට කරුමයක් මේක වන ටික අහගන්න බෑ කොන්දරි දෙනවනේ. කියලා අහනවා බන්ටි. එහෙම නැද්ද? ඔබට නිින්ද ආගෙන එනකොට ඔබට හිතෙන මල කරුමයක් මේක මොන මල කරුමයක් කරගෙනද මන්ද මට නිින්ද යනවා. රැට ඒ වගේම කියනවා.
මොන මල කරුමයක්ද මන්ද කොච්චර කරත් නිින්ද යන්නේ නැහැ. සමහර කියනවා බණ අහලා ගිය දවසට නිින්ද යන්නේ නැහැ ප්‍රීතියද කොහෙද කියලා. ප්‍රීතියක් නෙමෙයි ඉතින් මෙතන බුදින්නේ ඉතින් මෑටක් මෙතන. නේද? එතකොට පින්වතුනි දැන් හිතලා බලන්න මොනතරම් මානසික ව්‍යාධීන්ටපත් වෙනවද කියලා. ජීවිතේ වැඩි කාලයක් ඉන්න පින්වතුනි ඔය කියන මානසික පීඩාකාරී තත්ත්වයක්. ඔය දෙයක් උනාට පස්සේ පින්වතුනි ඔය දේ වෙයි කියලා බයෙන් කොච්චර ව්‍යාධීන්ද ඉන්නේ. කල්පනා කරලා බලන්න. මොකද අපි මේවා පින්වතුනි ඔක්කොම සිහි කරලා බලන්න ඕනේ. අපි මේ අද්දබේ ජීවත් වෙලා. මොකද අපිට මතක පින්වතුනි ඔය පිළීමෙන් ඉඳලා ඕකෙන් නිදහස් වෙනකොට ආපු ආස්වාදය විතරයි. ඒක නිසා අපි තාමත් හිතාගෙන ඉන්නවා පින්වතුනි මේ ජීවිතේ හරි සැපයි කියලා, හරි සාරයි කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ විඳපු දුක් ටික අනන්ත ප්‍රවිඳපුවා. මම පස්සේ ඔබට දකින්න උගන්වන්නම්. එහෙනම් පින්වතුනි මේ අද්දවේ එහෙමනම් මේ අනන්ත සසරේ කොහොම දුක් විඳින්නේ නැද්ද කියලා හිතලා බලන්න. එහෙනම් මෙතනින් ගැලවුණේ නැත්තම් පින්වතුනි මේ අනන්ත සසරේ මේ ගමන ආවේ පින්වතුනි එකම හේතුවක් නිසා. ඒ තමයි පින්වතුනි මුල ප්‍රඥාව තිබුණ නැති නිසා. මතක තියාගන්න පින්වතුනි මුල ප්‍රඥාව නැත්තම් අග අමත නැහැ. අමය කියලා කියන්නේ පින්වතුනි නිවන. මුල ප්‍රඥාව නැත්තම් පින්වතුනි අග නිවන නැහැ. එහෙනම් මේ සංසාරේම ස්වභාවය එහෙමයි පින්වතුනි. මේක කොච්චර දිගද කිව්වොත් කොච්චර දිග කතා කරලත් වැඩක් නැහැ පින්වතුනි. මොකද හේතුව? මුල ප්‍රඥාව නැත්තම් අග නිවන නැහැ කොහොමදවත්. ඒ කිව්වේ හිතක් ගැන පින්වතුනි. පටිච්චසමුප්පාද චක්‍රයේ අවිද්‍යාවෙන් නම් පටන් ගත්තේ. අග අනිවාර්යෙන් කෙලවර වෙන්නේ මොකෙන්ද? දුකෙන්. ඒකයි ඒව මේ දස්ස කේවලස්ස දුක්ඛක්ඛන් දස්ස සමුදය හෝති කියන්නේ. මුල පටන් ගත්තේ අවිද්‍යාවෙන් නම් පින්වතුනි. කියන්නේ මුල ප්‍රඥාව නැත්තම් අනිවාර්යයෙන්ම අගට යන්නේ මොකක් එක්කද? දුකක් එක්කම තමයි. එහෙනම් මේ සංසාරයේ මූලික තනුම එකකේ තමයි පින්වතුනි හිත. ඔය සංසාරයක් කියලා කියන්නේ පින්වතුනි තප්පරයකට ප්‍රකෝටි වතාවක් ඇති වෙන හිතේ. මොනවද? හිතේ රිපීට් වෙච්ච තැන. මෙන්න එක හිත. මෙන්න ඊළඟට ඉස්සෙල්ලා හිත. මෙන්න ඊට ඉස්සෙල්ලා හිත. මෙන්න ඊට ඉස්සෙල්ලා හිත. දැන් මොකද්ද හැදෙන්නේ? සංසාරේ. තප්පරයකට ප්‍රකෝටි වතාවක් හැදෙනවා නම් ඉතින් සංසාරේ හිත කීයක් හැදෙලද? කල්ප ගානක් අනන්තයි අප්‍රමාණයි නම් පින්විතනේ. තප්පර ගාන. කල්පයකට තප්පර කීයක් තියෙනවද? දැන් අපිට hina යනවා. ඇයි ඒ? දැන් අපිට තේරෙනවා පින්විතනේ. කල්පයකට තියෙන දවස් ගානත් අනන්තයි අප්‍රමාණයි නම්. මේ අවුරුදු ගාන. අවුරුදු ගාන නෙවෙයි අවුරුදු 100 ඒවා ගාන. එන අවුරුදු ඒවා. දවස් ඒවා. තප්පර ඒවා. තප්පරයකට හිත ප්‍රකෝටි වතාවක් විතර ඇති වෙනවා නම් පින්විතනේ. දැන් අනන්ත සසරේට හිත කීයක් තියෙන්නේ නැද්ද? ඔය එක හිතක් ගන්න මොනවද ආවේ? දුක්. හේතුන් දැන් වෙච්ච දේ වුණානේ ප්‍රශ්නයක් නැහැ. අපි ඒක අතල දාම වෙච්ච දේ වුණා. හේතුන් මතක් කරගන්න. අපි අතීතයට ගියොත් එහෙම මං කිව්වේ සසර පටන් ගත්තේ මේ මේත කෙලවරෙන් නම් හොඳට අවසන් වෙන්නේ මේ මේත කෙලවරෙන්. ඒක අද මෙතන නම් ඉන්නේ. ඔගේ මැද්දට ගිහිල්ලා ඒ තථාගතයන් වහන්සේගෙන් බන් ටික අහමු අපි. ඒ මැද්දේ ඉන්නකොට පින්විතනේ ඒ තථාගතයන් වහන්සේ මේ බණම නෙමෙයිද කියන්නේ? එහෙනම් අපිට දැන් තේරුම් කරලා දෙයි නේද පින්විතනේ ඒ වෙලාවේ අපි කොච්චර දුක් විඳිනවද කියලා ඒ අද්දවේ ඉපදිලා. ඊට පස්සේ එහෙනම් මේ අනන්ත සසරේ කොච්චර දුක් විඳිනවද කියලා අපිට තේරුම් කරලා දෙයි නේද? පින්විතනේ එහෙනම් දැන් හිතලා බලන්න ඔබ ආපස්සට ගිය කෙනෙක් නේ. එහෙනම් ඔබ ආපස්සට ගිය කාලය ඒත් අනන්ත කාලයක් නේද? ඒ අනන්ත කාලය තුල පින්විතනේ මොනවද වින්දේ? දුක් නේද? එහෙනම් පින්විතනේ මේ අද්දවේදී ඔබ මේක කරගත්තේ නැත්තම් ඔය දුක් විඳා හා සමාන කාලයක් ඔබට නැවත දුක් විඳිනව නේද? එහෙනම් බලන්න පින්විතනේ අනන්ත අප්‍රමාණ කාලයකට පින්විතනේ අවුරුදු 60ක් දීලා තියෙනවා ගැලවෙන්න. එහෙනම් මේ ෂණයක් නෙමෙයිද පින්විතනේ? දැන් ඔය ෂණේ මොකද්ද ඔබ කරන්නේ? ඉස්සෙල්ලා බලන්න ඔබ මොකද්ද කරන්නේ කියලා ඊට පස්සේ බලන්න මේ ලෝක සත්‍යය මොනවද මේ කරන්නේ කියලා. එහෙනම් ලෝක සත්‍යය මේ ගැන මාත්‍රිකව අවබෝධක නෙමෙයි ඉන්නේ. නමුත් ඔබ බින්දු මාත්‍රේ කරේ අවබෝධය ඔබ කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒකයි මම ඔබට මේ පන්න මේක කියන්නේ. මේ දක්වා සසරේ අනන්ත අප්‍රමාණව දුක් විඳා නම් පින්විතනි මෙතනින් එහාට තියෙන කොටසත් ඒ වගේම දුක් විඳින්න වෙනවා. මොකද ඒක ආයි අමුතුවෙන් අලුත් වෙනසක් නෑ පින්විතනි. මේ අවුරුදු 60 ඇතුළතදී පින්විතනි අවුරුදු 60යිනේ ඔබට ජීවත් වෙන්න පුළුවන්.
ඔය හැටෙන් අන්තිම 10ත් අයින් කරන්න ඕනේ, මුල 10ත් අයින් කරන්න ඕනේ. මුල 10 මොකුත් තේරෙන්නේ නැහැ, අග 10ත් මොකුත් තේරෙන්නේ නැහැ. එතකොට තියෙන තව අවුරුදු 40යි. දවසකට පැය 6ක් නිදාගත්තොත් පින්වතුනි, පැය 6ක්. පැය 8ක් විතර නිදාගන්නේ සාමාන්‍යයෙන්. පැය 6ක් නිදාගත්තොත්. එතකොට ඒකටත් තව අවුරුදු 10ක් ඔබ නිදි. පැය 6 කියන්නේ දවසෙන් 4 එකක් නිදි. එහෙනම් 40න් 4 එකක් අයින් වුණාට පස්සේ තව අවුරුදු 30යි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ පියවි සිහියෙන් ඉන්න පින්වතුනි අවුරුදු 30යි. ඒ කියන්නේ ඔබ කන්න ඕනේ, බොන්න ඕනේ, යමක් කමක් හම්බ කරගන්න ඕනේ, දරු මල්ල හදාගෙන කටයුතු කරලා ඔක්කොම කළා. කරන්න තියෙන්නේ කොච්චරයිද? අවුරුදු 30යි. ඔය අවුරුදු 30 මහන්සි වුණේ නැත්නම් පින්වතුනි ආයි මොකද වෙන්නේ? මෙච්චර කල් තිබිච්ච සසර ආපහු සැරයක් රිපීට් වෙනවා. ඔලුවක්ම හැදෙන්නේ නැද්ද ඔබගේ පින්වතුනි? නැත්නම් ඔබට නැත් තේරෙන්නේ නැහැ. නැත්නම් ඉහවහ ගිය මහ මොට්ටකමක් තියෙන්නේ පින්වතුනි. ඔබ හොඳටම දන්නවා. මේ අද්දවි ඔබ කොච්චර දුක් විඳලාද කියලා. ආයි මේකම හම්බුණත් පින්වතුනි. ඔබට අනන්ත ප්‍රමාණ දුකක් තමයි විඳින්න වෙන්නේ. අනන්ත ප්‍රමාණ දුක් තමයි විඳින්න වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ ෂණය ඇතුලේ තමයි පින්වතුනි ඔබට ලෝකෙ ගොඩනගන්න වෙලා තියෙන්නේ. මේ ෂණය ඇතුලේ ඔබට දැන් ලෝකෙ ගොඩනගන්න වෙලා. දැන් ඔබ මුළු ලෝකෙම ගොඩනගන මේ ෂණය ඇතුලේ. හරියට මේ මෙච්චරයි අපිට තියෙන්නේ මේ ඔක්කොම කරගන්න කාලේ. අපි ඉක්මනට ගේ හදා ගන්න ඕනේ, ඉක්මනට ළමයි හදා ගන්න ඕනේ, ඉක්මනට කසාද බඳින්න ඕනේ. හරිද? ඉක්මනට අපි වාහනයක් ගන්න ඕනේ. මිදින්න බෑනේ පින් පුතේ මහා කාලයක්. තරුණ කාලේ තමයි කරගන්න එකක් ඔක්කොම කරගන්න තියෙන්නේ. ඒකින්ද අපි පුළුවන් තරම් මේක කරගන්න ඕනේ. එහෙම කියලා පින්විතනි මිනිස්සු මොකද කරන්නේ? අග කෙලවර දන්නෙත් නැහැ, මුල කෙලවර දන්නෙත් නැහැ, මොකුත් දන්නේ නැහැ. පින්විතනි මේ හම්බෙච්ච එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා හිතාගෙන මිනිස්සු මොකද කරන්නේ? කාම සම්භෝගයේ දෙනවා පුළුවන් තරම්. මේ ෂණේක කාලයක් හම්බුණා පින්විතනි පුළුවන් නම් මෙතනින් බේරිලා ඵලයල්ලා කියලා. අනන්ත සංසාරේ ඔය වගේ ෂණ හම්බෙන්නේ නැති පින්විතනි. නමුත් ඒ එකකවත් අපිට මේක කරගන්න බැරි වුණා. එහෙනම් අපි හොඳටම දන්නවා පින්විතනි එකම වැරද්ද නැවත නැවත කරගෙන ඉන්න මීහරක් වැලක් අපි ඔක්කොම. නමුත් මේ අද්දවෙත් මීහරකම වුණොත් එහෙම පින්විතනි වෙන්නේ මොකද්ද? ආපහු සැරයක් මේක රිපීට් වෙනවා. ආපහු සැරයක් මේක තව එහාට යනවා කියලා කියන්නේ පින්විතනි. මොන අපරාධයක්ද බලන්න කරගන්නේ? මේ අද්දවේ දුකයි කියලා අපිට දැනුණා නම් විතරයි මම මේ කියන්නේ. මේ අද්දවේ දුක නැත්තම් කමක් නැහැ මේක. එහෙමනම් පින්විතනි මේ තියෙන වෙලාවෙන් උනේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. මේ තියෙන වෙලාවෙන් ප්‍රයෝජනෙ ගන්න නම් පින්විතනි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔබ හොඳටම දන්නවා පින්විතනි ඥාති වේදනය කියන එක ඔබට දුකක්. නමුත් පින්විතනි ඇත්ත කතාව තමයි ඥාති වේදනය දුකක් වෙන විදිහක් නැහැ. නමුත් ඔබට දුකක්. භෝග වේදනය කියන එක දුකක් වෙන විදිහක් නැහැ පින්විතනි. රෝග වේදනය කියන එක මානසික දුකක් වෙන විදිහක් නැහැ පින්විතනි. ශාරීරික දුකක් විතරයි වෙන්න පුළුවන්. නමුත් අද මේ ඔක්කොම දුකක් බවට ඔබටපත් වෙලා තියෙනවා. මෙන්න මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මොකද මේ අපි දුක් වෙන්නේ කියලා. මේ ගෑනු කෙනෙක් මැරෙනවා. ඔබ සද්ද නැතුව ඉන්නවා. එක පාට ඔය දෙන්න කනෙක්ට් වෙනවා. මගේ අම්මා මැරිලා දැන් අඬනවා. උනේ මොකද්ද? ගෑනු කෙනෙක් මැරුණා. එක පැත්තක. අනිත් පැත්තේ හිතක් උදා වුණා. හිත උදා වෙලා ඉවරනකොට ඔබ අඬනවා. දැන් ඔය සිද්ධි දෙකක්ද එකක්ද? ගෑනු කෙනෙක් මැරෙන එකයි. ඔබගේ හිත උදා වෙන එකයි. ඔය සිද්ධි එකක්ද දෙකක්ද? දෙකක්. ඔය සිද්ධි දෙකක්. ඔය සිද්ධි දෙකක් වුණාට වෙන්නේ. ඔය සිද්ධි දෙකමක් වෙනවද? එකක් බවට පත් වෙනවා අන්තිමට දන්නේ. ඔය දෙක කනෙක්ට් වෙනවා. එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච තමයි ඔය අඬන්නේ. ඔය දෙක එකට සම්බන්ධ වුණේ නැත්නම් කවදාවත් ඔබ අඬන්නේ නැහැ මේකට. එහෙනම් දුක දකින්න ඕනේ පින්විතනේ. අර ගෑනු කෙනා මැරෙන එකේ නෙමෙයි. දුක දකින්න ඕනේ පින්විතනේ කොතනද? ඔන්න ඔය දෙනා සම්බන්ධ වෙන එකේ. මේ දෙක එකට සම්බන්ධ වුණේ නැත්නම් කවදාවත් අපිට දුකක් එන්නේ නැහැ පින්විතනේ. එහෙනම් මේ පටිච්චසමුප්පාද විග්‍රහය ඇතුළේදී පින්විතනේ ඔබට හොඳ ආකාරව දැනගත්තා कि මේ දේවල් කොහොමද මේ වෙන්නේ කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්විතනේ. එක පැත්තකින් භෝගේ වේසනේ වෙනවා. විනාශයටපත් වෙනවා. මේ පැත්තේ ඔබ ඉන්නවා. දැන් ඔබට දුක ඇයි? දුකක් එනවනම් දුක එන්නේ කොහොමද? ඔය දෙන්නව මක් වුණොත්ද? සම්බන්ධ වුණොත්. ඔය දෙන්න සම්බන්ධ වුණොත් පින්විතනේ අනිවාර්යෙන් දුක එනවා. ඔය දෙන්න සම්බන්ධ වුණේ නැත්නම් පින්විතනේ දුක එන්නේ නැහැ. ditthi වේදනයත් එහෙමයි. දෘෂ්ටියක් ඔබ දරාගෙන ඉන්නවා. තව කෙනෙක් ගාලා ඒ දෘෂ්ටිය බින්දිනවා. ඊට පස්සේ ඔය දෙකට සම්බන්ධ වෙනවා. ඔය දෙකට සම්බන්ධ වෙච්ච ගමන් ඔබට මානසික වේදනාවක්.
වේදනේ දෘෂ්ටි නැතිවීම කියන එක මහා පොදු වේදනාවක් මේ මේක දරන්න බැරි වේදනාවක්. සමහර මිනිස්සු ඩිවෝස් වෙලා ඉන්නේ. සමහර මිනිස්සු හිරේ ඉන්නේ. මිනිස්සේ හිරේ ඉන්නවා පිටුදුනේ නෝනවයි නෝනාගේ පවුලේ ඔක්කොමයි මරලා. අහලා බලන්න මොකද කියලා. කොහොමද ඔබ උනේ? මායි නෝනයි අවුරුදු 10ක විතර කලින් චිත්‍රපටියක් බැලුවා. ඒකේ හිටියේ සල්මන් ඛාන්. අවුරුදු 10කට පස්සේ අපිට ওই චිත්‍රපටිය මතක් වෙලා. නෝනා කිව්වනේ ඒක අමීර් ඛාන් හිටියේ කියලා. මං කියන්නේ නෑ සල්මන් ඛාන්. අතහැරියම නෑනේ නෝනා. අමීර් ඛාන්මයි කිව්වනේ. මට චුට්ටක් කේන්ති ගියා. මං හැරෙන් කිව්වා ඈ සල්මන් ඛාන්. කට කැඩිච්ච කතාවක් මේ ගෑණි කිව්වනේ. අපේ අම්මට බැන්නනේ. තමසේගේ අම්මා වගේමයි කියපු එකේමයි ඉන්නේ කියලා. මට ඒ වෙලාවේ තව කේන්ති කියන්නේ. මං කිව්වනේ හොඳ වචන දෙකක් කියලා තෝ එන්න එපා අම්මට බයින්නේ. මේකේ මට උරුක් කළානේ. මට නම් ඒ වෙලාවේ විස ගන්න බැරි වුණා. අතට අහුනේ ඉරමනේ ගැහුවා ඉරමනේ. ගෑණිය එතනමයි. ඊට පස්සේ ඒකේ මල්ලි තාත්තයි ආවනේ. මට ඉතින් කරන්න දෙයක් තිබුණේ මම දෙන්නවත් බැරුවා. ඒක දැක්කනේ ඒගොල්ලේ නංගී අම්මයි. ඉතින් මට බේරෙන්න ඕන නිසා මම දෙන්නවත් බැරුවා. දැන් අන්තිමට පින්වන්දනේ දැන් මේ මනුස්සයා ජීවිතාන්තයේත් හිරේ ඉන්නේ. මොකකින්ද? දිට්ඨි වේසණයටපත් වෙලා. අර චිත්‍රපටියේ අමීර් ඛාන් ඉන්නේ කියපින්ද. ඔහොම දේවල් ඕනේ තරම් තියෙනවා. ඔබගේ ජීවිතේ වෙලා නැහැනේ. වෙලා නැහැනේ. ඔය වගේ පුංචි දෙයකින් පටන් අරගත්ත දේවල් නිසා ඔබට ඉතින් නැත්නම් අනේ මේ කාලකන්ණියක් අසහද බඳින්න නැතුව හිටියනම් මම කොච්චර වාසනාවන්තද කියලා. ඔබ ඔහොම හිතන කොට තියෙන්නේ. මේ මනුස්සයත් කාමරේට ගිහලා ඉතිවි ඕකම තමයි. පටන් ගත්තේ වෙන්නේ ඕයිද ලොකු දෘෂ්ටි නෙමෙයි වෙන්නේ. නත් පුංචි හරි දෘෂ්ටි. මොකද ඒ උපාදාන කරගෙන ඉන්නේ. දිට්ඨි උපාදාන කියන්නේ ඒකයි. ඒ උපාදාන කරන් ඉන්නේ ඒක නිසා අතාරින්න බෑ. එහෙමනම් පිළිතුරේ හොඳට කල්පනා කරලා බලන්න. ඔයගේ මහා විපත්තින් වලටපත් වෙච්ච වාර ගන්න නැත්නම් අප්‍රමාණයි. පිළිතුරේ හැම එකක්ම සිද්ධ වෙන්නේ. යම් යම් කරුණු කීපයක් නිසා. ඔය එකක්වත් නැත්තම් දුක නෙමෙයි පිළිතුරේ. ඔය ඔක්කොටම කියන්නේ පිළිතුරේ විහිං හදාගත්ත දුක. ශාරීරික දුක්ඛය හැරෙන්න මේ ලෝකේ යම් වෙන දුකක් තියෙනවා නම් පිළිතුරේ ඔක්කොම හදාගත්තුවා. ශාරීරික දුකත් හදාගත් එක. ශරීරයක් හැදුන්නේ නැත්නම් ඒ දුකක් නැහැ. එහෙනම් යමෙක් ජීවතුන් අතර ඉන්නවා නම් පිළිතුරේ ජීවතුන් අතර ඉන්න කාලය තුල දැනෙන්න පුළුවන් එකම එක වේදනාවයි තියෙන්නේ. නැත්නම් එකම එක දුකයි තියෙන්නේ. පිළිතුරේ ඒක තමයි ශාරීරික දුක. ඒ හැරෙන්න තව දුකක් දැනෙනවා නම් පිළිතුරේ ඒකාන්තයෙන්ම ඒක විහිං හදාගන්න දුකක්. නම් ශාරීරික දුක නෙමෙයි පින්විතනි මහා බරපතල දුක. මිනිස්සු සියදි විනාශා ගන්න නැහැ දත් කැක්කුමට. ලොකු එකක් ආවේ නැත්තම්. ඒකට බේතුත් නැත්තම්. නමුත් මානසික ලෙඩක් හැදිච්ච එකම මොකද වෙන්නේ? මානසික ස්වභාවය. කොල්ල දාලා ගියා නම් කෙල්ල මොකද කරන්නේ? කෙල්ල දාලා ගියාම කොල්ල මොකද කරන්නේ? ගෙදරින් අකමැති වුණාම කොල්ලයි කෙල්ලයි දෙන්නම මොකද කරන්නේ? ඔබ ඕන තරම් දකින්න ඕන පින්විතනි. ඔබ ඩෑම් එකක් ගාව එහෙම ජීවත් වෙනවනේ. සාමාන්‍යයෙන් දවසකට එකක් දෙකක් හොයා ගන්න පුළුවන්. ඒකයි විඳින ස්වභාවය. මානසික වේදනාව දරන්න බෑ. මානසික දුක දරා ගන්න බෑ මිනිස්සුන්ට. එහෙනම් පින්විතනි අපි හොයා ගන්න ඕනේ ක්‍රමේ. ඔය මානසික ව්‍යාධීන් මිදෙන්න. අන්න ඒ ක්‍රමේ තමයි සතාගතයන් වහන්සේ දේශනා කළේ. පින්විතනි ඊළඟ අද්දවේ උපදින එක නතර කරගන්න එක නෙමෙයි දැන් කරන්න ඕනේ. ඒක ඕන එකක් වෙන්නේ. මොකද්ද කරන්න ඕනේ? මේ වෙලාවේ තියෙන දුක නැති කරගන්න. මේ වෙලාවේ ඔය දැනෙන මානසික දුකට හේතුව මොකද්ද කියලා හොයලා බලලා පිටින් අන්න ඒක ඕනේ නිරුද්ධ කරගන්න. මොකද මං කියවනේ සංසාරයේ තනු මේකකේ හිත. ඔබ මේ වෙලාවේ දුක දුරු කරගත්තොත් ඒව තමයි ඊට පස්සේ රිපීට් වෙන්නේ.
එහෙනම් ඔබ සදාහන දුකෙන් නිදහස් වෙන්න ඔබ හිතියත් නැට. يعني ඊළඟ අත්දැකීමක් තියනවද නැද්ද කියලා විශ්වාස කරන්න ඕනේ නැහැ පින්වතුනි බුදුදහම පටන් ගන්න. දහම් ශ්‍රවණය කරනකොට තේරෙන්න පටන් ගන්නවා පින්වතුනි ඊළඟ අත්දැකීමක් තියනවද නැද්ද කියලා. දහම් අවබෝධයට පත් වෙනකොට තේරෙන්න පටන් ගන්නවා පින්වතුනි ඊළඟ අත්දැකීමක් තියනවද නැද්ද කියලා. මොට්ටේක් නෙමෙයි නං. මොට්ටේක් නම් තමන්ගේ දෘෂ්ටියෙම ඉන්නවා නම් පින්වතුනි ඒක කරන්න දෙයක් නැහැ. විමර්ශනශීලීව නම් දහම් අහන්නේ පින්වතුනි හැමදෙස්සෙම හොඳට මානසිකාර කරනවා නේද? ඒතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් ඊළඟ අත්දැකීමක් තියනවද? පෞගේ අත්දැකීමක් තිබුණාද ඔය දෙකම? ඔය කාරණා ඔක්කොම හොයාගත්ත හැකි. හැබැයි එකක්වත් නෙමෙයි පින්වතුනි අපිට ඕනේ. අපිට ඕනේ මේ වෙලාවේ ඔබ දුක් විඳිනවා. අන්න ඒක නැති කරගන්න ඕනේ. මේ වෙලාවේ පින්වතුනි අර ගෑනු කෙනා මැරුණොත් ඒ කිව්වේ අම්මා, නෝනා, දුව, සහෝදරි කවුරු හරි. ඒ ගෑනු කෙනා මැරුණා. ඔබයි ඒ ගෑනු කෙනා අතර වෙන සම්බන්ධය මොකක් වෙන්න ඕනේ? නතර වෙන්න ඕනේ. ඒ සම්බන්ධය හැදුනොත් පින්වතුනි ඔබගේ පපුවේ ගිනි හැදෙනවා. නැතුව අම්මා මැරුණාට කාටවත් ඇඬෙන්නේ නැහැ පින්වතුනි. අම්මා මැරුණාම ඇඬෙනවා නම් පින්වතුනි ඒක ලෙඩක්. දැන් මේක කිව්වොත් එහෙම අර පිස්සන් කොට ඉන්නේ පිස්සන් ඇහුවම උඹලට පිස්සුද කියන්නේ? නෑ නෑ අර දොස්තරට තමයි පිස්සු කියලා කියන්නේ. ඕක තමයි දෙන්නේ. අම්මා මැරුණාම ඇඬෙන එක ලෙඩක් කියලා කිව්වොත් එහෙම. හොන්තට බැනුම් මේක. මේ මිනිහට විකාරයෙන් කියනවා අම්මා මැරුණාම අඬන්න නැති එකක් ඉන්නවද කියලා. මව හිරි බීපෙක් ඉන්නවනේ. අම්මා මැරුණාම අඬනවා කියනවා. මෙතන නම් මේකට තියෙන හේතුව හොයන්න ඕනේ. හේතුව හොයලා පින්වතුනි මේ නිස්කාරණේ දුක් විඳින එක නතර කරන්න. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න අපි දැන් මේ කතා කරන්නේ මහා දුක්ඛ ඛණ්ඩය ගැන. වර්තමාන දුක්ඛය ගැන කතා කරලා අපි මෙතන එහෙනම් අතීත දුක්ඛය ගැන ආයි අහන්න දෙයක් නැහැ. එහෙනම් මේක මිස් කරගත්තොත් අනාගතේ ඉන්න දුක්ඛය ගැනත් අහන්න දෙයක් නැහැ. එහෙනම් මේ තුන් කාලෙම තියෙන මේ මහා දුක්ඛ ඛණ්ඩය ගැන ඔබට වැටහීමක් තියෙනව නේද දැන්? දැන් ඔබ හිතලා බලන්න පින්වතුනි. ඕකෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා දන්නවනේ. ඔය දුක ඇත්තම දුක නෙමෙයි කියලා දන්නවනේ. දැන් මේ වෙනකොට දන්නවනේ පින්වතුනි. යන්තම් මං කියපු නිසා හරි දන්නවා. පස්සේ මම පෙන්නන්නම් මේ ඔප්පු කරලා. ඔක ඇත්ත දුක නෙමෙයි. ඇත්ත දුක කියලා තියෙන්නේ ශරීරයට දැනෙන දුකක් විතරයි. අනිත් ඒවා ඔක්කොම පින්වතුනි මේ කනෙක්ෂන් එක නිසා ඔක වෙන්නේ. ඔය සම්බන්ධ වෙන එක බින්දලා දැම්ම නම් පින්වතුනි වැඩේ ඉවරයි. දැන් හොඳම උදාහරණයක් ගන්න. කොල්ලේ කෙල්ලෙක්ගේ යාළුවෙලා ඉන්නේ. ඒ කෙල්ලට මොනවා හරි ප්‍රශ්නයක් කරනකොට හරි දුකයි මේ කොල්ලට. ඊළඟ මේ දෙනාගේ සම්බන්ධය නතර වෙනවා. ඊළඟ කෙල්ලගේ බෙල්ල කපලා දාලා ගියත් මෙයාට ප්‍රශ්නයක් නෑ. එහෙනම් පින්වතුනි මේ මොකක් හරි සම්බන්ධකමක් හැදෙනවා. මෙන්න මේ සම්බන්ධකම නිසා තමයි පින්වතුනි මේ දුක කියන එක හටගන්නේ. දැන් ආයි හොඳට ගමු. කොල්ලයි ඉන්නවා කෙල්ලයි ඉන්නවා. කොල්ලයි කෙල්ලයි ඉන්නකොට පින්වතුනි කෙල්ලට මොන හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම කොල්ලට දුකයි. ප්‍රශ්නේ ආවේ කෙල්ලට. කොල්ලට දුක හැදුනා. එහෙනම් ලෙඩේ තියෙන්නේ කෙල්ලට, හච්චින් යන්නේ කොල්ලට. එහෙම එකක් වගේ නේද? ඒ කියන්නේ කෙල්ලට මොකක් හරි හැදුනොත් එහෙම මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මොකද්ද වෙන්නේ? කෙල්ලට හච්චින් යන්න පටන් ගන්නවා. කොල්ලට හච්චින් යන්න පටන් ගන්නවා. සම්බන්ධෙ බින්දා. දැන් කෙල්ලට මොන හරි වෙනවා. හැබැයි කොල්ලගේ දුක හැදෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ දන්නවා පින්වතුනි යමෙකුට යමක් වෙනකොට Taman තුල දුකක් හැදෙනවා. ওই සම්බන්ධය නිසා. මතක තියාගන්න දෙන්නටම දුක එකපාර උපදිනව නෙමෙයි. අනිත් කෙනාට යමක් වෙනකොට පින්විතනි තමන් තුළ දුක උපදිනවා. එහෙමයි ඒක උනේ. දුක ඉපදුනා තමන් තුළ. නමුත් ප්‍රශ්නේ උනේ තව කෙනෙකුට. ජීවිතේ නැති වෙන එක දුකක්ද නැද්ද? දුකක්. අම්මට සිද්ධ උනේ පින්විතනි මහ දුක. මොකක්ද? ජීවිතේ නැති වුණා. අම්මට ජීවිතේ නැති වෙනකොට ඔබ තුළ දුකක් ඉපදුනා. ජීවිතේ නැති වෙනවද? නැහැ. නමුත් ඔබ තුළ දුකක් ඉපදුනා. දැන් ඔබට තේරෙන්නේ නැද්ද ඒක හරි අමුතු දෙයක්. ඒක කොහොමද වෙන්නේ කියලා. අම්මා මැරුණා. ඔබට දුකක් ඉපදුනා. ඒක හරි කතාවක්. හරි නම් මේ විදිහින් මැරෙන කෙනාට නැති වුනේ නේද? එහෙනම් එයා එපා ඔක්කොම අඬන්නේ. මේ මලමිනිය එපා අඬන්නේ. මලා කියලා. ඇයි ඔබට වාව ගන්න බැරි ස්වභාවයක් එන්නේ? දැන් ඒ ස්වභාවය වෙන තැන් වල ආවේ නැහැ. කඳු නායේ ගිහිල්ලා පවුල් පිටින් මලා. අර වාව ගන්න බැරි තරම් ඒ වේදනාවක් ඔබට ආවේ නැහැ.
අම්මා මැරුච්ච ගම මහා දුකක් ඉපදුණා. දුව මැරිච්ච ගම, පුතා මැරිච්ච ගම හිතා ගන්න බැරි දෙයක් ඉපදුණා හිතේ. එහෙනම් මේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා මේකද මේගොල්ලෝ අතර. පුතා නැති වෙන එක සුදුසුද නැද්ද? කතා කරන්න. මම මේ අහන්නේ අරිහතුන් වහන්සේලා කියලා හිතලා උත්තර දෙන්න කියලා නෙමෙයි. ඒක නිසා දැන් මෙතනින් යාට අහන එකක්වත් මම අරිහතුන් වහන්සේලා කියලා උත්තර දෙන්න කියලා නෙමෙයි කියන්නේ. ඔබට දැනෙන පරිදි උත්තරය දෙන්න. මේ වගේ උත්තරයක් දුන්නොත් නම් හරියන්නේ නැහැ. හාමුදුරුවෝ ඉතින් ඔය වගේ වහන්නේ සාමාන්‍යයෙන් ඉතින් අපි අරිහත් කියලා හිතාගෙන වෙන්නේ නැතිනේ. එහෙම එපා. ඔබට දැනෙන උත්තරය දෙන්න පිටින්ද නෙච්චරයි. මං කිව්වොත් එහෙම. පොල් ගෙඩිය වටිනව නේද කියලා. ඔබට පොල් ගෙඩිය වටිනවා නම් පිටින්දනේ ඔබ කියන ඔව් පොල් ගෙඩිය වටිනවා. පොල් ගෙඩිය වටිනවා කියලා ලැජ්ජ වෙන්න බෑ. මෙතන ලැජ්ජාවට වඩා මොකක්ද තියෙන්නේ? ප්‍රඥාව. ප්‍රඥාව තුළින් මේක ගන්න බලන්න. පිටින්දනේ කියන තමන්ගේ කුණු හංග ගන්න යන්න එපා. ඔය එලිට ඉතිකලා දාන්න. දැන් ඇත්ත කතා කරන්නේ එච්චරයි. දරුවා මිය යන එක සුදුසුද නැද්ද? සුදුසු නැහැ. දරුවා මිය යන එක සුදුසු නැහැ ඒක හරියි. නමුත් මිය ගියාට පස්සේ පිළිදෙන දුකක් ඇති වෙනවා කියන එක නෝමල්ද? ඉතින් ඔබ හිතලා බලන්න දැන් ඔබගේ ඇඟට මූට්ටු වෙලා හිටියනම් දරුවා. එයා මිය ගියාට පස්සේ ඔබට දැන් කකුලක් නැති වුණා නම් දැන් ඇවිදින්න බැරි නම්. අන්න බොරි වුණාට කමක් නැහැ නේද? නේද? දැන් ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? දරුවා මැරුණා. සුදුසු නැහැ තමයි දරුවා මැරුණා. ඔබට දුකක් උපදිනවා. එහෙනම් එකක් වෙන තැනක වෙනකොට තව තැනක තව දෙයක් සිද්ධ වෙනවා. එහෙනම් ඔබට තේරෙනව නේද මේ දෙන්න අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියලා කොතනින් හරි. එහෙනම් මෙතන සිද්ධ වෙන දේ මෙතනට බලපාන්නේ මේ අන්තර් සම්බන්ධතාවය නිසා නම් පින්වතුනි. මෙතන සිද්ධ වෙන දේ අපිට නවත්තන්න බැරි නම් මොකද්ද කරන්න ඕනේ? මේ අන්තර් සම්බන්ධතාවය කපලා දාන්න. එහෙනම් ඔබට දුක ගේන්නේ පින්වතුනි මෙතන වෙන සිද්ධිය නෙමෙයි. ඔබට දුක ගේන්නේ මොකද්ද? මේ අන්තර් සම්බන්ධතාවය. ඒ අන්තර් සම්බන්ධතාවය තමයි පින්වතුනි ඔබට දුක හදන්නේ. දරුවා මැරුණේ නැහැ. යාළුවෝ ටික හිතුවා විහිළුවක් කරන්න ඕනේ කියලා. ඔබට කෝල් එකක් දීලා කිව්වා. ඔබගේ පුතා හැපුණා, මැරුණා. දැන් මොචරේ ඉන්නේ කියලා. දුක උපදිනවද නැද්ද? එහෙනම් දරුවා මැරෙන්නේ නැතුවත් දුක උපදිනව නේද? දරුවා මේ පාටියේ. නැත්නම් යාළුවෝ විහිළුවක් කළා. නැත්නම් දුක ඉපදිලා. එහෙනම් දරුවා ඉන්නවද මලාද කියන එක මගින්ද නෙමෙයි නේද දුක හටගන්නේ. ඒක ප්‍රත්‍යක් වෙනවා විතරයි නේද? එහෙනම් මෙතන නියම දුක හටගන්න තැන අපි බලන්න ඕනේ. අම්මා මැරෙන එක දුකක් නෙමෙයි පිටින්. සම්බන්ධතාවයෙන් දුක හදන්නේ. ඔබට ඒක වැටහෙනවා. අම්මා මැරෙන එක හොඳ නෑ තමයි. නමුත් අම්මා මැරෙනකොට දැනෙන වේදනාව අම්මා මැරිලා ඒක නිසා පිටින් ඔබගේ ඇතුලේ දුක ගොඩ නැගෙනවට ඔබ කැමතිද? කතා කරන්නේ. ඒ දුක ගොඩ නැගෙනවට ඔබ කැමතිද? කැමති නෑ. කවුරුත් කැමති නෑ. අම්මා මැරුණාට කැමතිත් නෑ. ඒ වගේම අම්මා මැරුණාට පස්සේ ඇතුලේ දුක ගොඩ නැගෙනවට කැමති නෑ කවුරුත් මේක. ඒක ඔබට හොඳට විශ්වාසයි නේද? ඔබ තුලේ දුක ගොඩ නැගෙනවට කැමති නෑ. මොකද මේ දුක ගොඩ නැගුණාට පස්සේ බෙන්ගදනේ ඒක මහා පුදුමාකාර පීඩාකාරී. එහෙනම් දුක ගොඩ නැගෙන්නේ බින්ගදනේ ඔබගේ ප්‍රශ්නයක් නිසා මිසක් අම්මා මැරිච්ච නිසා නෙමෙයි නම්. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ ප්‍රශ්නෙට ඕනේ උත්තරය හොයාගන්න. තථාගතයන් වහන්සේ උත්තරීතර ඥාණයෙන් දැක්කේ පින්විතනේ ඔන්න ඔය කරුණ. එකිනෙකට කිසිම සම්බන්ධ නැති සිද්ධි දෙකක් සිද්ධ වෙනකොට ওই දෙක එකට සම්බන්ධ වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අරකේ තියෙන ගින්න මේකේ හට ගන්න පටන් ගන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේ ඔන්න ඔය සම්බන්ධය ගැන තමයි පින්විතනේ බැලුවේ. ඒ සම්බන්ධය මොකක්ද කියලා හොලේ ඒ සම්බන්ධය බිඳ දාන්න කටයුතු තමයි උන්වහන්සේ කළේ. මොකද හේතුව උන්වහන්සේ හොඳටම දැක්ක පින්විතනේ මෙතන අම්මා මැරෙන එක නතර කරන්න බෑ. මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා නම් පින්විතනේ මේ අම්මා මැරෙන කේදී මේ දුක
මේ අම්මා මැරීම කියන එක අම්මා මිය යාම කියන එක ප්‍රත්‍ය කරගෙන අර කියන තැන දුක උපදිනවා කියන එක නතර කරගන්නත් බෑ. එහෙනම් මේ අන්තර් සම්බන්ධතාවය යෝනි මක් කරන්නද? කපලා දාන්න. ඒ විදිහට උතන අම්මා මැරුණා කියලා කිව්වට පස්සේ උතන තව වචනයක් එන්න ඕනේ නේද? අම්මලා මැරුණාට ප්‍රශ්නයක් නැහැ. දුක හටගන්නේ මොන අම්මා මැරුණොත්ද? මගේ අම්මා මැරුණා. එහෙනම් පිටිනේ මගේ කියලා දැන්ටපත් වෙලා තියෙනවා නම් මොන හරි දෙයක් මේ ලෝකේ තියෙනවා. අන්නේ මගේ කියන දේවල් නිසා තමයි පිටිනේ. ඔබ දුක් විඳින්නේ. හොඳට. හැබැයි ඒක නෙමෙයි දැන් අපි මේ කතා කරන්නේ යන්නේ. දුක අවබෝධ කරන්න යන්නේ පිටිනේ දුක පිළිබඳ ප්‍රඥාවක් ලබන්න යන්නේ ඥානයක්. විඳින දුක හොඳට විඳලා තියෙන. විඳින දුක ඥානයක් නම් පිටිනේ හතර අපායේ ඉන්න අවිතිමන් නරකාදී ඉන්න එක දැන් හරි හරි. හයි. ඒ තරම් දුක් විඳිනවනේ. මේ විඳින හැම විඳින මාත්‍රයක් ගන්න නිවන වැඩෙනවා නම් එහෙම. දැන් නිවන 3-4 ගුණයක් වැඩිලා මේ වෙනකොට. ඉතින් එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙනම් දැන් ඔබ දුක් විඳලා තියෙන වැටි වෙනකම් කියන්නේ දැන් බලන්න ඔන්න ඔය දුක් විඳපු ටික අවබෝධ කරගන්න. දුක පිළිබඳ ඥානය හදාගන්න. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න තෙන්සෙන. අම්මා මැරුණා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ අම්මා මැරෙනකොට ප්‍රශ්නේ තියෙන්නේ. භෝග වේසනේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පිටුදින මගේ භෝග වේසනේ ප්‍රශ්නේ තියෙන්නේ. දිට්ටි වේසනේ නෙමෙයි පිටුදින ප්‍රශ්නේ තියෙන්නේ මගේ දිට්ටි වේසනේ ප්‍රශ්නේ තියෙන්නේ. සීලබුත වේසනේ නෙමෙයි පිටුදින ප්‍රශ්නේ තියෙන්නේ මගේ සීලබුත වේසනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඥාති වේසනේ නෙමෙයි ප්‍රශ්නේ. මගේ ඥාති වේසනේ. යමක් මගේ වුණා නම් පිටුදින. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්නවා. වැඩේ තියෙන හේතුනේ මගේ වෙන එක නතර කරන්න බෑ කවුරු ඉන්නකන්. මම ඉන්නකන්. එහෙනම් පිටුදින මේ ලෝකෙට මමෙක් හැදෙනවා නම් මොකුක් කරන්න හම්බෙන්නේ නැහැ පිටුදින. තනිකර ගිනි විතරයි. මොකද මමෙක් හැදිච්ච ගමන් මගේ දෙයක් හැදෙනවා. පිටුදින මගේ දෙයක් හැදිච්ච ගමන් ගිනි පටන් ගන්නවා. හතර රාත්‍රියේ ගිනි පටන් ගන්නවා. එහෙනම් මේ ගිනි ඔක්කොටම හේතුව පිටුදින මමෙක් හැදෙන එක. ඒ වගේම තව ගින්නක් දැක ගන්න ඕන පිළිදෙන උතන තියෙන. මමෙක් හැදුනට පස්සේ පිළිදෙන ඊට වඩා ගිනි දෙන තව වැඩක් වෙනවා. ඒ තමයි ඒ මම මොකක් වෙනවද? ජරා මරණයට යනවා. මමෙක් හැදුනහම මම ජරා මරණයට යන එක දරා ගන්න පුළුවන්ද ඒක? ඒක අම්මා මැරෙනකොට වේදනාවක් නැද්ද? අම්මා මැරෙනකොට වඩා පිළිදෙන මහා පීඩාකාරී මම ජරා මරණයට යන එක. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න වෙන්නේ. මමෙක් කියලා කෙනෙක් හැදෙනකොට මේ ලෝකේ. ඒ මමෙක් කියලා හැදුනේ මොකක් වුණත් පින්විතනේ. අනිවාර්යයෙන්ම මහ ගින්නක් උදා කරනවද නැද්ද? එහෙනම් පින්විතනේ මේ ලෝකේ තියෙන ලොකුම හිතරදේ මොකද්ද? මමෙක් හැදෙන එකයි ප්‍රශ්නේ. කවුරුත් බලෙන් මමෙක් හදාගන්නේ නැහැ පිටින් මමෙක් හැදෙනවා. දැන් මම ඔබට කියවනේ දැන් මමෙක් හැදෙන එකයි ප්‍රශ්නේ. එහෙනම් දැන් ඉතින් මොකද කරන්නේ? මම හදාගන්න නැතුව එමු. හරි. දැන් කියමු මොකද්ද? මම නෙමෙයි, මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ නෙමෙයි කියමු. මෙච්චර කාලයක් කිව්වේ ඉතින්. කියලා නැද්ද? මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා නැද්ද? එහෙම කියමු. එතකොට හරියන්නේ ගන්න නැද්ද? දැන් ඔබට තේරෙනවා හරියන්නේ නැහැ කියලා. ඔබ හොඳටම දන්නවා පිටින් දුක කනෙක්ට් වෙන්නේ මම හින්දා. Taman තුල දුක උපදින්නේ මම හින්දා. නැත්තම් කාන්තාවක් මැරුණ විතරයි. අම්මා. හරි මගේ අම්මා. නාමිකව මගේ අම්මා තමයි කියන්නේ. මාව උපදපු අම්මා මැරුණා හරි. නමුත් මම නැත්තම් මොකද වෙන්නේ? මෙතනින් එන දුක මෙතන හටගන්නේ නැහැ නේද? එහෙනම් මේකදනේ අම්මා මැරෙන එක ලෝකෙට තියෙන එක. ඒක බාහිර ලෝක වෙන එක. අම්මා මැරෙන නිසා Tamanට දුක හටගන්නේ. ඒ මොකද්ද? ඒක අභ්‍යන්තරයේ තියෙන වැරද්ද. මම කියන දේ හැදුණු ගමන් ඔය කියන දුක ඔක්කොම එන අපිට ජරා මරණ ස්වභාවය. ඊට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස ඔය හැම එකක්ම තියෙන්නේ. Taman තුල හට ගන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම හට ගන්න පිළිදෙන මම තුල. එහෙනම් මේ ලෝකේ තියෙන දරුණුම දේ තමයි මම. එහෙනම් පිළිදෙන ඔය මම කියන එක තමයි ජාතිය කියලා කියන්නේ.
ජාති කියලා කියන්නේ ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ හැම අහලා තියෙනව නේද? පටිච්චසමුප්පාද චක්‍රයේ යටම කෙරවලේ තියෙන ජාති කියන ස්වභාවය. තමයි පින්විතනේ මොකක් කියන්නේ? මම කියලා කියන්නේ. ඔය මම කියන කෙනා උපදින එක තමයි පින්විතනේ ඔය ජාති කියලා කිව්වේ. අපි මේ කතා කරන්න යන්නේ පින්විතනේ ඒ මොහොතේ හටගන්න පටිච්චසමුප්පාද ස්වභාවය ගැන. මිසක් සත්වයක් උපදින ස්වභාවයක් ගැන නෙමෙයි. පටිච්චසමුප්පාදයේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන පින්විතනේ සත්වයේ උපත පෙන්වන්න නෙමෙයි. කෙලෙස් නිසා දුක හටගන්නා ආකාරය පෙන්වන්න. අම්මා මිය යාම සත්වයාට දුක උනේ කොහොමද කියන එක පෙන්වන්න. භෝග ව්‍යාසනයේ විදුවීම සත්වයාට දුකක් උනේ කොහොමද කියලා පෙන්වන්න. ඔන්න ඔතනයි පිළිදෙන කාරණා තියෙන්නේ. දැන් මේ ටික ඔබට දැන්ටත් තේරෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ මේ අන්තිමට කියපු ටික. මේ මහා ගැඹුරක් ගැන මම මේ කියන්නේ. එහෙනම් හොඳට තව විමසන්න පිළිදෙන. ඔබට තේරෙන ටික මදි කියලා හිතාගෙන තව විමසන්න ඔය කියන කාරණාව ඇතුලේ. වචන වලින් දෙන්න පුළුවන් ප්‍රමාණය හරිය අඩුයි පින්වතුනි මේක සම්බන්ධව. අපි කතා කරන්නේ දුක ඉපදීම සම්බන්ධව. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ඛණ්ඩස්ස සමුදයෝ හෝති කියන. මහා දුක්ඛඳක සමුදයක් සිද්ධ වෙනවා කියන එක ඇතුලේ. මහා දුක්ඛඳක් උදා වෙනවා කියන එක ඇතුලේ. තමයි කතා කරන්නේ. එහෙනම් මහා දුක්ඛඳක් උදා වෙනවා කියන එක ඇතුලේ පින්වතුනි. දරුවාගේ මිය යාම. දුක්ඛඳක් උදා කරනවා තමන්ගේ ඇතුලේ. දැන් ඔය දෙකේ තියෙන වෙනස ඔබ දැනගන්න ඕනේ. දරුවාගේ මිය යාම සිද්ධ වෙනවා. ඒක නෙමෙයි දුක. ඒක හේතු කරගෙන ඒක ප්‍රත්‍ය කරගෙන තමන් තුළ දුකක් උපදිනවා. ඒකයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ හොයා ගන්න ඕනේ. වායි කියන්නේ දරුවා මිය යනවා. ඒක වෙන තැනක සිද්ධ වෙන්නේ වෙනදනේ. ඒ කර්මය කාගේද? ඒ දරුවාගේ. දරුවා මිය යාම කියන එක ඇතුළේදී. ඒ කාරණාව සම්බන්ධ කරගෙන ඔබ තුල දුකක් උපදිනවා. අන්න ඒකෙනුයි ඔබ පීඩාවටපත් වෙන්නේ. වෙනදනේ දරුවාගේ මිය යාම නිසා නෙමෙයි. මම නැවත කියන්නම්. මොකද මට මේ දැනෙන දේ ඔබට දැනන්නයි මට ඕනේ කොහොම හරි. නැත්තම් ඔබ දරුවාගේ මිය යාම දුක්ඛාරය සත්‍ය කියලා හිතා ගන්නවා. ඒ හිතාගත්තට පස්සේ ඉතින් ඕක හාමුදුරනේ ඉතින් මාළකු දෙයක්. අපි ඉතින් එදා ඉඳන් ඉරහත් කාලයක් ඉඳලා දන්නේ නැහැ. පුතා මරණයට පස්සේ අඬපු වාර ගන්න. අඬපු කඳුළු ප්‍රමාණය සත්‍යමහා සාගරයට තද වැඩි නේ. එහෙනම් බල්ල බලලුත් මක් වෙන්න ඕනද? සෝතාපන්න වෙන්න එපා. ඒ උන්ට දුක්ඛාරය සත්‍ය වැටෙනවා පටස් ගලයි. බලු පැටියේ ගොඩට උඩින් චක් කාන සද්දෙට බස් එක ගියා. බැලි මොකද කරන්නේ? මේ කෑ ගහ ඉන්න එක වටේට වෙලා. දැකලා දිනවනේ ඒවා. එහෙනම් දුක්ඛාර සත්‍ය වැටෙන්න ඕනද නැද්ද? දුක්ඛාර සත්‍ය කියන්නේ දරුවා මැරිච්ච එකට නෙමෙයි. ඔය ASCII තියෙන බරපතල කාරණාව හොයා ගන්න ඕනේ තියෙන්නේ. ඒ කියන්නේ ඔබ පීඩාවටපත් වෙන්නේ තියෙන්නේ දරුවා මැරිච්ච නිසා නෙමෙයි. ඔබ පීඩාවටපත් වෙන්නේ දරුවා මිය යාම කියන එක ප්‍රත්‍ය වෙලා ඔබ තුල ගොඩ නැගෙන දුක්ඛ ඛණ්ඩයක් තියෙනවා. අන්න ඒකයි. අම්මා මිය යාම නෙමෙයි ඔබට දුක. ඔබ පීඩාවටපත් කරන්නේ. අම්මා මිය යාම කියන දේ සිද්ධ වෙනකොට පින්වතුනි තමන් තුල දුක්ඛයක් ගොඩ නැගෙනවා. අන්න ඒකිනුයි ඔබ පීඩාවටපත් වෙන්නේ. අරිහතුන් වහන්සේගේ වෙනස තමයි පින්වතුනි අරිහතුන් වහන්සේගෙත් අම්මා මැරිනවා. නමුත් ඒ අම්මා මිය යාම තුල අරිහතුන් වහන්සේ තුල දුකක් හටගන්නේ. ඒක නිසා උන්වහන්සේ ඒකෙන් දුක් පීඩාවටපත් වෙන්නේ නැහැ. එහෙනම් දැක ගන්න ඕනේ පින්වතුනි මොනවා හරි සිද්ධියක් නිසා Taman තුල උපදින දුක ගැන හොයන්න ඕනේ. වැටුණාද? ඔබගේ භෝග වේසනයේ සිදු වෙනකොට ඒකට සමානුපාතිකව ඔබ තුල දුකක් හට ගන්නවා. දුකක් උදා වෙනවා. ආන්ගේ දුක උදා වෙනකොට මොකද වෙන්නේ? ඒකෙන් පීඩාවටපත් වෙනවා. එහෙනම් මට කියන්න භෝග වේසනේ නිසාද ඔය පීඩාවටපත් වෙන්නේ නැත්නම් Taman තුළ දුක ඉපදීම නිසාද පීඩාවටපත් වෙන්නේ? භෝග වේසනේ සිදු වුණා Taman තුළ දුක හටගත්තේ නැහැ. එහෙනම් දැන් පීඩාවටපත් වෙනවද? නැහැ. දැන් මේ ගැඹුරු කාරණාව ගැන කතා කරන්න කියලා ඔබට වැටෙනවද පින්වද?
නැත්නම් ඔබට හිතනවා නිකන් මේ අපි දන්න සිම්පල් දේ මේ කතා කරන්නේ කියලා. එහෙමනම් පොඩ්ඩක් මේක තේරෙන්න ගන්න නැහැ මෙතනින් එහාට. මේ ගැඹුරු කාරණාවක් කතා කරන්න බොහොම සිහියෙන් අහගන්න ඕනේ කියලා හිතනවා නම් ඔන්න යන්තම් ගොඩ යන්න පුළුවන් මේ. එහෙනම් හොඳට මතක තියාගන්න තියෙන්නේ. ඥාතිවරයෙක්ගේ වේසනය නෙමෙයි ඔබට දුක දෙන්නේ. ඥාතිවරයෙක්ගේ වේසනය නිසා ඔබ තුල හටගන්න යම් දුකක් තියෙනවා. අන්න ඒකයි පිංගුසිනේ ඔබව පීඩාවට පස් කරන්නේ. වේසනය කියන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වේසනයෙන් Taman තුල හටගත්තොත් යමක් පිංගුසිනේ ඔන්න ඔතනදී මොකද වෙන්නේ? පීඩාවට පස් වෙනවා. මේ පීඩාවට පත් වෙන්නේ පිංගුසිනේ මමෙක් ඉන්නකල්. ඔය මම පිංගුසිනේ ජරා මරණයට යනකොට තමයි පිංගුතුනි ඔය කියන මහ ගින්න හටගන්නේ. මං කියප එක තාම තේරුන්නේ නැහැ ඔබට. මොකද ඒ ගැඹුරු පැත්ත තාම මම පෙන්වන්නේ නැහැ. අද ෆෙනඩෝල් දම් සැලක් දෙනවා පිංගුතුනි එළියේ. ඔබ යනකොට සමහරවිට කාඩ් එකක් අරන් යන්න වෙයි, සමහරවිට පෙට්ටියක් අරන් යන්න වෙයි ෆෙනඩෝල්. බලන්න හොඳ 100න් ඉඳගෙන මේක අහගන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඔබට ඔය දුක්ඛයේ ජනිත වෙන්නේ පිංගුතුනි මම ජරා මරණයට යාම නිසා. මම ජරා මරණයට යාම නිසා ඔය දුක්ඛය හටගන්නේ. අම්මා මැරෙද්දි මම ජරා මරණයට යන නිසා දුක්ඛය හටගන්නවා. දැන් ඔබ කල්පනා කරන්න ඕනේ. අම්මා මැරෙනකොට Taman තුල දුක හටගන්නවා. ඒ හටගන්න දුක තමයි පීඩාකාරී. පිළිගත්තනේ? ඒ කියන්නේ අම්මා මැරෙනකොට පින්වතුනි මම ජරා මරණයට යනවා. ඒක තමයි පීඩාකාරී. එහෙනම් ඔය මම කවුද? ආයි මං කියන්න. මතක තියාගන්න පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තින් විතරයි ධහම තියෙන්නේ. එතන දුෂ්ප්‍රඥයින්ට මේක අවබෝධ කරන්න බෑ. දැන් දුෂ්ප්‍රඥයෙක් වෙන්නේ නැතුව හොද්දට නුවණින් මෙනෙහි කරන්න පටන් ගන්න මේ කියන කාරණා. අද නිකන් සමාජ අද හවස් වෙනකොට පින්වතුනි දෙවිවරු කියාගෙන යයි උඩින් යන ගම මොකද්ද? අත්ති යති හරායති jigucchati කියතනියයි. දෙවියන්ට එහෙම කියන්නේ ඉඳ තියන්න එපා. බලන්න මේක අවබෝධ කරගන්න. මේක ගොඩාක් ගැඹුරු එකක් මම මේ කියන්නේ. අම්මා මැරුණා. අම්මා මිය යාම තමන් තුළ ශෝකයක් ජනිත කෙරෙව්වා. නැත්තම් දුකක් තමන් තුළ ඉපදෙව්වා. ඒ තමන් තුළ ඒ ශෝකේ ඉපදුනේ මම ජරා මරණයට ගිය නිසා. එහෙනම් කවුද ඔය මම? ආයි කියමු. අම්මා මිය යාම තුළින් තමන් තුළ දුකක් ජනිත වුණා. ඒ දුක ජනිත වුණේ අම්මා මිය යාම නිසා නෙමෙයි. මම ජරා මරණයට යාම නිසා. එහෙනම් ඔය මම කවුද? පින්වතුනි මම හොයාගන්න බැරි නම් මං හේතු හොයලා ඔක අවිද්‍යාව දක්වා අරන් යන්නේ කොහොමද? කවුද ඔය මම? ಜಾති තමයි මම. මං අහන්නේ කවුද ඔය මම? නෑ තණ්හාවක් නෙමෙයි දුකක් නෙමෙයි මොකුත් නෙමෙයි. කවුද ඔය මම? දැන් ಜಾති කියලා කිව්ව නේද? මොන ಜಾතියද ඔය මම? දැන් අපි කියන්නේ මොන જાතියකෙද්ද මන්ද? අපි එහෙම කියනව නේද? ඒ කියන්නේ මේ හොඳටම දන්නවා මේ මිනිස්සෙක් කියලා. ඒතර කියන්නේ මොන જાතියද දන්නේ? මම මනුස්ස જાතිය. එහෙම කියලා හරිනවද? අපි අහන්නේ උඹ නම් මොන જાතියකෙද්ද මන්ද බලහන් උඹේ කොන්නේ නේද හැටි? එහෙම කියනවද නැද්ද? එහෙනම් මොකද්ද මොන જાතියකෙද්ද කියලා අහන්නේ? එහෙනම් මං අහන්නේ අම්මා මලා මම තුල දුක ඉපදුනා. එහෙනම් මේ මම කියන එක මොන જાතියකෙද්ද? මම කියන එක මොන જાතියකෙද්ද? තේරෙන්නේ? අම්මා මිය යාම නිසා දුකක් එන්න නම් මොකක් වෙන්න ඕනේ? මේ මම කියන එක මොන જાතියකෙක් වෙන්න ඕනේ? අම්මා ඉන්න එක හොඳයි කියලා හිතන් ඉන්න જાතියකෙක් වෙන්න ඕනේ නේද? හරි. දැන් ඔර හිතන්න කල් දෙන්න. මේ පටිච්චසමුප්පාදයේ කියන්නේ. මේ පටිච්චසමුප්පාදයේ මහා ගම්භීරයි. ආනන්ද හාමුදුරුවෝයිලා බුදුහාමුදුරන්ට කියද්දී ස්වාමීනි මට නම් මේක හොඳටම තේරුණා. මේක හරි සරලයි නේද? ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගම්භීරයි. මේක තේරුම් ගන්න අමාරුයි මිනිස්සුන්ට. මේක තේරිච්ච නැති නිසා. ධම්මස්ස අඥානා ධම්මස්ස අනුබෝධා ධම්මස්ස අපටිවේදා.
මේ ධර්මයාගේ අවබෝධයක් නැතිකම නිසා. මේ ධර්මයේ ප්‍රතිවේද කළ නැති නිසා. ඒව මෙයම් පජා මේ සත්වයා තන්තා කුලක ජාතා ගුලා ගුන්ටික ජාතා මුංජ බබ්බජ භූතා අපායන් දුග්ගතින් මිනිපාතන් සංසාරන් නාති වත්තන්ති. අවුල් වෙලා ගිය නූල් පන්දු වගේ, අවුල් වෙලා ගිය හනලනු ගොඩවල් වගේ. අවුල්ෙන් අවුලටපත් වෙනවා. දුග්ගති වූ අපායන්ගේ ළඟ මේ සංසාරේ සැරිසරනවා කියලා. එහෙනම් මේකෙන් කෙලවරක් නැති මහා දුක්ඛක්ඛන්දයක් ඔබ විඳලා තියෙන මේ අතීත කාලේ මොකක් හින්දාද? මේක අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. එහෙනම් මේක මහා ගම්බීර දහමක්. පින්වතුනි මේක සුළු කටු කොට තකන්න එපා. සුළුවෙන් ගන්න එපා. ඔන්න එනම් මං ආයි කියන. මෙච්චරයි මං කියන්නේ පින්වතුනි. ඉතින් එහාට විවේකයෙන් පස්සේ තමයි කතා කරන්න වෙන්නේ. විවේකයෙන් පස්සේ ටික තමයි හොඳම ටික. පින්වතුනි මොකද හේතුව? හොඳට කාලා බීලා හුටු ඉඳගෙන ඉන්න පිරිසකට බණ කියන්න දෙන්න ටික. මොකද පළවෙනිම කැලලත් අවබෝධ කරගන්න මෙච්චර අමාරුයි නම් පින්වතුනි. හොඳට බත් ටිකක් කාලා ඉඳගෙන රස්නෙට ඊළඟ ටික අහනකොට හොඳ රංගයක් බලාගත්තා හැකි මෙතන. මොනේ නම් මම ආයෙ දැන් ඔබට මම ඉතුරු කරලා යනවා අපි මේ ගැන හිතන්න. අම්මා මැරුණා. අම්මා මිය යාම නිසා දුක ඉපදුනා. ඒ දුක ඉපදෙන්නේ අම්මා මිය යාම නිසා නෙමෙයි. ජාතිය ජරා මරණයට යාම නිසා. එහෙනම් ඔය ජාතිය මොකක්ද? මම තමයි. මොකද්ද මේ මම ජාතිය? මොන ජාතිකකෙද්ද ඔය මම? අම්මා ජීවතුන් අතර ඉන්න එක හොඳයි කියලා හිතිලා තියෙන ජාතියකෙක් නේද ඔය? තව අම්මා කෙනෙක් ඉන්නවා පිටුනේ. මේ අම්මා අන්ත දුක් විඳිනවා අන්තිම කාලේ. ජීවත් කරවන්න බෑ. නමුත් හොඳටම දුක් විඳිනවා දැන්. හැබැයි ඔබ හොඳ නිසා ඔබට කවදාවත් කියන්න බෑ අම්මා මරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා. ඔබ දහම දන්නවා. නමුත් ඔබගේ හිත කියනවා මොකද්ද? අනේ දුක් විඳිනවට වඩා හොඳයි මැරෙලා යන එක. මහා අනන්ත දුක් විඳිනවා මේ අම්මා දැන් මෙතන. ඔහොම ඉන්නකොට පිටින් ඔබට ආරංචි වෙනවා අම්මා මැරුණා කියලා. දැනුත් අර දුක උපදිනවා. ආරංචි වෙච්ච ගමන් ඔබ මොකද්ද කියන්නේ? හම්බෝ. ඇති අන්තම් ඒ මහා ගින්නෙන් අම්මා නිදහස් වුණා. කියනවද නැද්ද? එහෙනම් මේකදී අම්මාගේ මිය යාම හැමදෙස්සම කාටවත් දුකක් වෙන්නේ නැහැ. අම්මාගේ මිය යාම Tamanට දුකක් වෙන්න නම් ඒක අම්මගේ මිය යාම නිසා නෙමෙයි සිද්ධ වෙන්නේ පිටුනේ. මොකද්ද? Taman ජරා මරණයටපත් වීම නිසා සිද්ධ වෙන්නේ. එහෙනම් මේ වෙලාවේ අම්මා මිය ගියාම තව කෙනෙකුට දුකයි නේද? එයාගේ ඒ වෙලාවේ ජාතිය මොකද්ද? ඒ වෙලාවේ ජාතිය මොකද්ද? බර වචන කියන්න එපා. තණ්හා ජාතියම කියන්න එපා. සරලව කියන්න. ඔබට තේරෙන්නේ නේද? මොන ජාතියද? අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති ජාතියකේ. මක්ුණාද? ජරා මරණයට ගියා. අම්මා ජීවතුන් අතර ඉන්න එක දුකක් වෙලා හිටියා කෙනෙකුට. ඒ ජරා මරණයට ගියේ කවුද? ඒ ජරා මරණයට ගියේ කවුද? අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති නැති කෙනෙක්. අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති නැති જાතියක් හටගත්තා. ඒක ජරා මරණයට ගියා. එහෙනම් මෙතන මොන જાතිය හටගත්තත් ඒක ජරා මරණයට යාම නේද පින්විතනේ ඔය ශෝකයට හේතුව. ඔය පරිදේවයට හේතුව. ඔය දුක්ඛ දෝමනස උපායස කියන හැම එකටම හේතුව. මොකද කියන්නේ જાතිය කියන්නේ ස්ථිර කෙනෙක් නෙමෙයි. ඔබ මනුස්ස જાතිය තමයි ඉපදෙලා තියෙන්නේ. මිනිස්සෙක් විදිහට ඔබ කටයුතු කළාට පින්විතනේ හිතක් ගානේ හැදෙන එකම જાතියද? එකම જાතියද? නෑ. දැන් ඔබට නිදිමතක් හැදුනොත් දුක ජනිත වෙනවද නැද්ද? දැන් මෙච්චර සාර දහමක් සසරෙන් ගැලවෙන්න දහමක් බව දන්නවා හරි. දැන් ඔබට මේලා නිදිමතක් ආවොත් ඔබට මානසික පීඩාවද නැද්ද ඒක? පීඩාවක්. මානසික පීඩාවක් එන්නේ ඇයි? ජාතියමක් කෙන හින්දාද? ජරා මරණයට යන්නේ නිසා. ජාතිය ජරා මරණයට ගියාම මානසික පීඩාවක් ආව නම් දැන් ඔබ මොන ජාතියකද? දැන් මොන જાතියෙක් කෙනෙක්ද? දැන් මොන જાතියෙක් කෙනෙක්ද? නිදිමත එනවට කැමති නැති જાතියෙක්. දැන් නිදිමත එනවට නේද පිටින් දැන් නිදිමත ආවොත් නේද ඔබට දුක? ඔබ නිදා ගන්න ඇඳට ගියා. දැන් නිදිමත ආවොත් කොහොමද? ඈ? දැන් කැමති. නමුත් දැන් නිදිමත ආවොත්
දැන් කැමති නෑ. එහෙනම් පින්වතුනි කොහොම කළා මේ ජාතිය ජරා මරණ දිග මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දුකයි. එහෙනම් මෙන්න මේ ජාතිය හැදුනොත් පින්වතුනි ආන්නේ ජාතියේ ජරා මරණය අනිවාර්යයෙන්ම දුකයි. එහෙනම් හොඳට මතක තියාගන්න පින්වතුනි ජරා මරණික දුක හැදෙන්නේ මොකක් නිසාද? ජාතිය නිසා. ජරා මරණේ දුකයිද? ජරා මරණේ දුකයිද? නෑ. ජාතිය ජරා මරණ විතරයි දුක. මෙලොව හතරක් තේරෙන්නේ නැහැ නේද? එච්චරයි මට ඕනේ. තේරෙනවද ලොකු ප්‍රශ්නයක් ඒකයි. තේරෙන්නේ නැත්නම් තමයි හොඳ. මම ඕනේ එහෙනම් ආයි කියලා යන්න. ඔබ දැන් හිතන්න ඕනේ. එතකොට එහෙනම් දැන් ඔයාලට පැය දෙකක විතර කාලයක් තියෙනවා හේතුනේ මේ ගැන හිතන්න. දානමාන කටයුතුට සම්බන්ධ වෙන ගමන් මේ ගැන හිතන්න ඕනේ. එතකොට ඔබට තව කෙනෙක් එක්ක කයිවාරු දාගෙන ඉන්න වෙලාවක් නැහැ දැන්. මොකද ඔබ මේ ටික තේරුම් ගත්තොත් තමයි ඊළඟ ටික තේරෙන්නේ. එහෙනම් දැන් කොහොම හරි දත්ත කන්න ඕනේ මොකටද? මේ ටික තේරුම් ගන්න. ඒකට තව කෙනෙක්ගේ ඔපිනියන් ගන්න යන්න එපා. ඇයි? අන්ධයාගෙන් අහන්න එපා පින්වදනේ. යන පාර කොහෙද කියලා. ඔබ දන්නේ නැහැ නේ යාට සඳද තාම ඇස් පෑදිලාද මොකුත් දන්නේ නැහැ. ඒක නිසා ඔබ තනියෙන් උත්සාහ කරන්න මේ ගැටලුව ලෙහන්න. ජරා මරණයයි දුක. ජරා මරණයේ දුකක් වෙන්න නම් ජාතිය ජරා මරණයට යාමයි දුක. ජාතිය ජරා මරණයට යාම අනිවාර්යයෙන්ම දුකක්. ඕක කොහොමද වෙන්නේ කියලා හොයන්න. අම්මා මිය යාම, තාත්තා මිය යාම, ඥාතිවරු මිය යාම, හෝ මොන හරි වීම, දෘෂ්ටි වේසණයටපත් වීම, සීල වේසණයටපත් වීම, භෝග වේසණයටපත් වීම, රෝග වේසණයටපත් වීම. ඔය හැම කරුණක්ම අරගෙන බලන්න පින්වතුනි. එතන ඒක වෙනකොට මෙතන වෙන්නේ ජරා මරණයට යන එක. එහෙනම් හැදිච්ච જાතිය මොකද්ද කියලා. එතන ඒක වෙනකොට මෙතන දුකට හැදෙනවා නම් මෙතන දුක හැදෙන්න හේතුව જાතිය ජරා මරණයට ගිය නිසා එහෙනම් පින්වතුනි මේ හැදිච්ච જાතිය මොකද්ද කියලා හොයන්න. කරුණු 10ක් 15ක් අරගෙන හොයන්න බලන්න. හරි? එහෙම හොයලා අපි එහෙනම් මෙතනින් එහාට දානමාන කටයුතු සඳහා සූදානම් වෙමු. ඊට පස්සේ එක වෙනකොට නැවත පටන් ගමු. හොඳයි. එහෙමනම් පින්වතුනි උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්දැවීදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.